හරි very good morning to all. ඔයාලා හැමෝටම සුබ උදෑසනක්. ඉතින් දරුවෝ හැමෝම සම්බන්ධ වෙන්න බැරි දරුවෝ කීප දෙනෙක් අද ඇති. මොකද තාම ළමයි 30ක් වගේ ඉන්නේ. එක හේතුවක් ඊයේ මම මැසේජ් එක දැම්මේ නැහැ රෑ අද උදේ පන්තියේ තියෙනවා කියලා. මට ඒක දාන්න අමතක වුණා. ඊළඟට අනිත් කාරණාව තමයි උඩුගම දරුවන්ට සම්බන්ධ වෙන්න අමාරු ඇති. මොකද එයාලට මං හිතන්නේ ගම් වතුරෙන් කරදර තියෙනවා. මේ දවස්වල වහින නිසා යම් තාක් දුරකට ඒකේ බලපෑමක් ඇති. කොහොමනත් ඒ දරුවෝ එක සඳහන් කියලා තිබුණ නැහැ මැසේජස් වලින් ගැටලුවක් මොන හරි ඇති. conjunctions කියන lesson එක පටන් ගන්නවා කියලා මං කිව්ව නේද පුතේ? මං හිතන්නේ conjunctions lesson එක මං කරනවා කියලා කිව්වා. එහෙම නේද? මං කියන දේවල් ඇහෙනවද? ඇහෙනවා සර්. හරි. conjunctions lesson එක අපි පටන් ගමු. කටිය සමහර විට ටිකක් පරක් වෙලා සම්බන්ධ වෙයි. එහෙම නැති වුණොත් එයාට වීඩියෝ එක බලන්න කියලා කියමු. හරි. ඉතින් conjunctions කියන lesson එකට යන්න ඕනේ. direct indirect සහ conditional sentences එක්කම short paragraph ලියන විදිය තියෙනවා ටියුට් එකේ. ඒක අපි අරගත්ත ගමන් කතා කරමු. ඒකෙන් පස්සේ ඊළඟට අපිට වැදගත්ම කොටසක් තමයි ඔය classified question book එක. ඒකේ ප්‍රශ්නත් මම ඔයාලට කරන්න කියලා තියෙනවා. 10 වෙනි එක සහ 11 වෙනි ප්‍රශ්නට විතර වෙනකන්. ඒ කියන්නේ page numbers එක මම කියලා ඇති මෙන්න මේ ටික කරන්න කියලා. සහ මම කිව්වා essay writing පටන් ගන්නවා කියලා. ඒකත් ගොඩක් දුරට බදාදා බ්‍රහස්පතින්දා ක්ලාස් එකේදී අපි essay writing කොටස පටන් ගන්නවා. ඉතින් ඒකත් එක්කම අද අපි grammar part එකකට යනවා. ඒ තමයි conjunctions කියන part එක. හරි. ඉතින් හැමෝම තමන්ගේ ලියන පොත් ළඟට ගන්න. Take out your writing books and please get ready for take down the notes. note එක දාගන්න ඔයාලා ready වෙන්න ඕනේ. සටහන් ලියා ගන්න සූදානම් වෙන්න. මොකද සටහන ඔයාලට ලියන්න වෙනවා. ඒ වගේම පැහැදිලි කිරීම මම කරනවා. හරි. මොකක්ද මේ conjunction එකක් කියන්නේ? මූලික පැහැදිලි කිරීම විදියට මම ඔයාලට කියලා දෙනවා. conjunction එකක් කියන්නේ මොකක්ද කියලා. හරි. එතකොට බෝඩ් එකේ පැහැදිලි කරනවට වඩා ලේසියි මං හිතන්නේ ඔයාලට පුළුවන් නම් ටියුට් එක ඔයාලට නැති නිසා මෙන්න මේ නෝට් එක මම දෙනවා. ඒ දෙන නෝට් එකකින් ඔයාලට මං හිතන්නේ පැහැදිලි කරන එකත් පහසු වෙයි කියලා. හරි. එනිසා මම මෙන්න මෙතන ඉඳලාම ටියුට් එකකින් පැහැදිලි කිරීම එක්ක ඉස්සරහට යනවා. හරි. conjunctions මේක ඔයාලට දැන් පේනවා ඇත්තේ ස්ක්‍රීන් එක. ඒ නිසා conjunction එකක් කියන්නේ මොකක්ද? හරි. එතකොට ඕකේ දීලා තියෙනවා හොඳට අහගන්න යම් ගැටලුවක් තිබුණොත් මම බෝඩ් එකේ පැහැදිලි කිරීම කරන්නම්. මම ටියුට් එක ෂෙයා කරන එක ලේසියි. නෝට් එකත් ඔයාලට හොමම ලියා ගන්න පුළුවන් නිසා හොඳට බලන්න. grammar lesson එකක් මේක. පළවෙනි කොටස තමයි conjunctions කියලා කියන්නේ. එතකොට මේකේ අපි අද කතා කරන කොටස conjunctions. conjunction එකක් කියලා කියන්නේ සංදි පද. හරිද? සංදි පද. එතකොට සංදි පදයක් කියලා කියන්නේ මොකක්ද? හරි. සංදි පදයක් කියලා කියන්නේ වාක්‍ය දෙකක් එකට එකතු කරලා එහෙම නැත්නම් වාක්‍ය ඛණ්ඩ දෙකක් එකට එකතු කරලා එහෙම නැත්නම් වචන පවා එකට එකතු කරන්න අපි පාවිච්චි කරන සම්බන්ධක පදවලට. හරි. conjunctions කියන්නේ අන්න ඒකයි. හොඳට අහගන්න. වාක්‍ය දෙකක් මොනවා හරි වාක්‍ය දෙකක්. එහෙම නැත්නම් වාක්‍ය ඛණ්ඩ දෙකක්. එහෙමත් නැත්නම් වචන එකට එකතු කරන්න පාවිච්චි කරන වචන විශේෂයකට අපි කියනවා conjunctions කියලා. එතකොට ඒකේ අර්ථ දැක්වීම මෙන්න මෙහෙම තියෙනවා. conjunctions යටතේ
මෙන්න මේ කොටස. Conjunctions are the words which are used to join sentences, phrases, clauses or words. ඒකටම අපිට එකතු කරන්න පුළුවන්. They also named as linking words or connectors. මෙන්න මේකේ ඔයාලට පැහැදිලිව තියෙනවා conjunctions are the words. Conjunctions කියලා කියන්නේ වචන විශේෂයක් which are used to join sentences. මේකෙදි ඒවා පාවිච්චි වෙන්නේ වාක්‍ය සම්බන්ධ කරන්න. ඒ වගේම phrases and clauses මේ දෙකේම අදහස වාක්‍ය ඛණ්ඩ කියන එක. phrase එකක් කියලා කියන්නේ subject එකයි verb එකයි object එකයිනේ වාක්‍යයක් හැදෙන්නේ. එතකොට වාක්‍යයක් කියන්නේ මෙන්න මේක sentence එක. එතකොට phrase එකක් කියලා කියන්නේ subject එක හරි verb එක හරි කියන දෙන්න නැති ඕනම වචන ටිකක් එකට එකතු වෙලා හැදිච්ච ප්‍රකාශනයක්. මම කියන දේ පැහැදිලි ඇති කියලා මම හිතනවා. දැන් early in the morning හරි early in the morning කියන්නේ උදේ පාන්දරින්ම කියන එක. එතකොට early in the morning කියලා කියන්නේ phrase එකක්. හරි subject එකක් verb එකක් ඒකේ නැහැ. clause එක කියලා කියන්නේ subject එක verb එක කියන දෙන්නගෙන් එකතු වෙලා හැදෙනවා. නමුත් සම්පූර්ණ වාක්‍යයක් නෙවෙයි. හරි දැන් අපි කිව්වොත් we got up අපි නැගිට්ටා. ඒක clause එකක්. subject එකයි verb එකයි තියෙනවා. හැබැයි අපි නැගිට්ටා කිව්වට ඒක එතනින් එහාට තව විස්තරාත්මකව complicated. එහෙම නැත්නම් sentence එකක් බවට පත් වෙලා නැහැ. subject එකයි verb එකයි විතරයි තියෙන්නේ. හරි. එනිසා මේ වගේ ඒවා clauses නිකන් වචන මොන හරි එකතු වෙලා හැදෙන ඒවා phrases. එතකොට ඒවා එකිනෙක සම්බන්ධ වෙන්නේ or words එහෙම නැත්නම් වචන. දැන් my father and mother. හරි. මේ and කියන්නේ conjunction එකක්. හරි. සංධි පදයක්. එතකොට අපිට තේරෙනවා වචන සම්බන්ධ කරන්නත් අපිට conjunctions ඕන වෙනවා. They also named as linking words or connectors. ඒවා එසේම හඳුන්වනවා linking words සම්බන්ධක පද විදියට එහෙම නැත්නම් connectors සම්බන්ධ කාරක විදියට. හරි. මේ වචන දෙක linking words කියන්නේත් conjunctions වලට connectors කියන්නේත් conjunction වලට. ඒ නිසා මෙන්න මේක තමයි පළවෙනියට ඔයාලා දැනගන්න ඕනේ දේ. ඒ නිසා ලියන්න හොඳ දරුවෝ ටික වගේ මාතෘකාව conjunctions කියන්නේ සංධි පද. ලියන්න මාතෘකාව conjunctions. හරි. ඒකෙන් පස්සේ ලියන්න මෙන්න මේ English definition එක. Conjunctions are the words which are used to join sentences, phrases, clauses or words. They also named as linking words or connectors. මෙන්න මේ කොටස ලියන්න. මං හිතනවා හරි කියලා. හරි නේද? හරි නේද?
හරි ලියන්න ඕකේ සිංහල අර්ථ දැක්වීම වචන වචන වාක්‍ය ඛණ්ඩ හෝ වාක්‍ය එකිනෙක සම්බන්ධ කිරීම සඳහා එකිනෙක සම්බන්ධ කිරීම සඳහා එකිනෙක සම්බන්ධ කිරීම සඳහා භාවිතා කරනු ලබන පද භාවිතා කරනු ලබන පද conjunctions 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 වරහණක් ඇතුළේ එතනින්ම ලියන්න සංදි පද ලෙස හැඳින්වේ සංදි පද ලෙස හැඳින්වේ හරි මේ conjunctions තියෙනවා ಜಾති දෙකක් හරිද conjunctions තියෙනවා ಜಾති දෙකක් තුනක් පළවෙනි එක තමයි coordinating conjunctions දෙවෙනිය තමයි subordinating conjunctions සහ තුන්වෙනිය තමයි correlative conjunctions මේකේ තියෙන සංදි පද වර්ග තුනයි coordinating conjunctions subordinating conjunctions and correlative conjunctions කියලා කියන්නේ එනිසා ලියන්න මෙන්න මෙහෙම පහලින් වෙනම තරුවක් දාලා සංදි පද ප්‍රධාන වර්ග තුනකි සංදි පද ප්‍රධාන වර්ග තුනකි එහෙම ලියලා මෙන්න මේ තුන ලියා ගන්න පහලට හරි මම හිතනවා හරි කියලා coordinating conjunctions subordinating conjunctions and correlative conjunctions අපි පුතේ මේක එකින් එක බලමු ඒක අපිට ලේසි සහ පහසුයි මම යනවා පළවෙනි වර්ගයට coordinating conjunctions හරි මෙන්න මේ කොටස බලන්න මේක සියල්ල ලියාගෙන යන්න එපා සමහරව ලියන්න කියන්න කලින් ලියනවනේ ඒකයි මම එක කලින්ම කිව්වේ මේකේ අපි ලියන්නේ පොඩි කොටසක් අවශ්‍ය නෝට් එකේ අවශ්‍ය ප්‍රමාණය විතරයි ලියන්න මාතෘකාව අංක 1 coordinating conjunctions අංක 1 මාතෘකාව ලියන්න coordinating conjunctions
හරි මෙන්න අහගන්න. Coordinating conjunction is a word. පොතේ coordinating conjunction එකක් කියලා කියන්නේ වචනයක්. ඔව් දන්නවා. That is used to join words. හරි. That is used to join words. එක පාවිච්චි කරනවා වචන එක්කිනෙක සම්බන්ධ කරන්න. එහෙම නැත්නම් phrases and independent clauses which have only one verb. හරිද? which have only one verb. අන්න ඒක ඉතාම වැදගත් point එකක්. හොඳට තේරුම් ගන්න. පොතේ සමහර වාක්‍ය තියෙනවා දැන් අර කිව්ව විදියට phrases මේකෙන් සම්බන්ධ කරන්න පුළුවන්ද බැරිද? හරි. මේකේ අපි කරන්නේ මෙන්න මෙහෙමයි. ඒ සම්බන්ධ වෙන වාක්‍ය දෙකේ හරිද? දෙකේ එක ක්‍රියාවක් විතරක් තියෙනවා නම් මේක වැඩිපුරම most used point එක ක්‍රියාවක් තියෙනවා නම් දැන් ඔයාලා ඒ පාර හයි ළඟට එතකොට father and mother කියලා කිව්වට පස්සේ එතන කෝ ක්‍රියාවක් කියලා. හරි? ඒක පුතේ father and mother කියන එකත් එක එතන හැංගිච්ච තව අදහසක් තියෙනවා. ඒ දෙන්න නිකන් නෙවෙයි. ඒ දෙන්න ගැන පොදු කරුණක් තමයි අපි කතා කරන්නේ. එතකොට ඒ දෙන්න කරන එක දෙයක් ගැන වෙන්න පුළුවන් කතා කරන්න. උදාහරණයක් විදිහට මම කීපයක් පැහැදිලි කරලා දෙන්නම්. දැන් අපිට කියන්න පුළුවන් තාත්තයි අම්මයි දෙන්නම හරි father and mother එතකොට both and කියන්නත් පුළුවන්. ඒවා ඉස්සරහදී තියෙනවා correlative conjunctions යටතේ. එතකොට මොනවා හරි එක දෙයක් කරනවා. watch TV රූපවාහිනිය බලනවා කියලා අපි හිතමු. එතකොට father watch TV, mother watches TV. Father watches TV, mother watches TV. රූපවාහිනිය නරඹනවා. හැබැයි ඕක එක වාක්‍යයක් විදිහට අපිට කියන්න පුළුවන් නේ. Father and mother watch TV. මව සහ පියා රූපවාහිනිය නරඹනවා. එතකොට එක ක්‍රියාවයි තියෙන්නේ. හරි. ඒ නිසා මේ වගේ only one verb එක ක්‍රියාවක් පමණක් සහිත independent clauses. independent clause එකක් කියලා කියන්නේ යමක් මත රඳා නොපවතින ඒවා. දැන් එහෙම කිව්වම ඔයාලා කල්පනා කරයි මොකද්ද මේ යමක් මත රඳා නොපවතිනවා කියලා කියන්නේ. හරි. පුතේ යමක් මත රඳා නොපවතිනවා කියලා කියන්නේ ඒ කියන්නේ ක්‍රියාව වෙන දෙයක් මත මුකුත් ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ දැන් මව රූපවාහිනිය නරඹනවා. ඒක එච්චරයි. මව රූපවාහිනිය නරඹන්න මොන හරි වෙන කොන්දේසියක් තියනවද? ඒක රඳා පවතින වෙන සාධකයක් තියනවද ඒ වාක්‍ය කියවිලා? නැහැ. එහෙම ඒවා මුකුත් කියවිලා නැහැ. තනි ක්‍රියාවක් සහිත නිදහස් වාක්‍යයක්. හරිද? නිදහස් වාක්‍යයක් එහෙම නැත්නම් වාක්‍ය ඛණ්ඩයක් පාවිච්චි කරන්න දෙකක් එකට එකතු කරන්න අපි පාවිච්චි කරනවා coordinating conjunctions. ඒක උදාහරණ ටික මේ අර්ථ දැක්වීම ගැන ලොකුවට හිතන්න එපා. උදාහරණ පැහැදිලි කරගෙන යද්දී ඔයාලට පැහැදිලි වෙයි. ඒ නිසා ලියන්න මෙන්න මෙහෙම coordinating conjunctions කියලා ලිව්වනම් ඊට පස්සේ මෙන්න මේ කොටු කරපු ටික ලියන්න. හරි මම හිතනවා ලියලා ඉවරයි කියලා. A coordinating conjunction is a word that is used to join words, phrases, and independent clauses which have only one verb. ලියන්න පුතේ. මේකේ පැහැදිලිව කියලා තියෙනවා අදහස. ලියන්න. වචන වාක්‍ය ඛණ්ඩ වචන වාක්‍ය ඛණ්ඩ හෝ එක් ක්‍රියාවක් සහිත වචන වාක්‍ය ඛණ්ඩ හෝ එක් ක්‍රියාවක් සහිත
නිදහස්ව පවතින වැකි නිදහස්ව පවතින වැකි එකිනෙක සම්බන්ධ කිරීමට එකිනෙක සම්බන්ධ කිරීමට එකිනෙක සම්බන්ධ කිරීමට මෙම වර්ගයේ සංදි පද භාවිතා කරයි. මෙම වර්ගයේ සංදි පද භාවිතා කරයි. හරි. තව එක පාරක් පැහැදිලි කරගෙන යනවා. වචන සම්බන්ධ කරන්න පුළුවන්. මම අර කලින් කිව්වා වගේ වචන දෙක විතරක් father and mother. ඊට පස්සේ he and she ඔය විදිහට අපිට වචන මොනවාරි දෙකක් සම්බන්ධ කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ වාක්‍ය ඛණ්ඩ සම්බන්ධ කරන්නත් පුළුවන්. හරි. ඒ වගේම එක ක්‍රියාවක් පමණක් තියෙන නිදහස් වාක්‍ය ඛණ්ඩ. ඒ කියන්නේ වෙනත් දෙයක් මත ඒ වාක්‍යයේ සිද්ධ වෙන ක්‍රියාව රඳා පවතින බව ප්‍රකාශ වෙන්නේ නැති අවස්ථාවල ඒ වගේ නිදහස් වාක්‍ය ඛණ්ඩ සම්බන්ධ කරන්නත් පුළුවන්. මේක සාමාන්‍යයෙන් මතක තියාගන්න වචන වාක්‍ය ඛණ්ඩ සම්බන්ධ කරන්න තමයි පාවිච්චි කරන්නේ කියලා. හරි. එතකොට පුතේ මෙන්න තියෙනවා ඔය කියන coordinating conjunctions 7. හරිද? ඔන්න ඔය 7 විතරයි coordinating conjunctions වලට අයිති වෙන්නේ. ඒ නිසා පහලින් මේ විදියටම ඔයා මේක දාගන්න. මේකේ සිංහල තේරුම් ටික ලියන්න ඉඩ තියලා. මොකද for කියන එක ගත්තොත් ඒක සිංහල තේරුම් තුනක් තියෙනවා නිසා බැවින් හේතුවෙන්. එතකොට ඔය ටිකත් ලියා ගන්න ඕනේ. ඊට පස්සේ no කියන එකේ තේරුමක් තියෙනවා. o කියන එකේ තියෙනවා. so කියන එකේ තියෙනවා. ඊට පස්සේ yet කියන එකේ තියෙනවා. but කියන එකේ තියෙනවා. ඒ වගේම and කියන එකේ තියෙනවා. ඒ නිසා තේරුම් ලියා ගන්න ඉඩ තියලා මෙන්න මේක ලස්සනට දාගන්න මේ ඇක්‍රොනිම් එකත් එක්ක මේ fan boys කියන අකුරු ටිකෙන් ඔක මතක තියාගන්න පුළුවන්. coordinating conjunctions 7යි තියෙන්නේ. f කියන්නේ for, a කියන්නේ and, n කියන්නේ no, b කියන්නේ but, o කියන්නේ ho, ඊට පස්සේ yet, y කියන්නේ yet. හරි. ඊට පස්සේ s කියන්නේ so. එනිසා මෙන්න මේ වචන ටික තමයි coordinating conjunctions බවට හඳුන්වන්නේ. මෙන්න මේ chart එක ඉක්මනට ගහගන්න. මම හිතනවා හරි කියලා.
ලියා ගන්න සිංහල තේරුම් ටික සර් පොතේද ලියන්නේ කියලා අහලා තියෙනවා. ඔව් පුතේ පොතේ ලියන්නේ. සර් මේ පිටුව කීයද කියලා අහුවට මේක පිටුවක නෑ පුතේ. ඔයාලා නෝට් එක පොතේ ලියන්නේ. ඒ නිසා පොතේ ඔයාලට ලියා ගන්න වෙනවා conjunctions කියන පාර්ට් එක. අපි පළවෙනියට බොහොම ටිකයි ලිව්වේ. ඒ ටික ඔයාලට පුළුවන් නෝට් එක මම එවන්න කියලා කියන්නම්. ඒ කොටසින් හරි වීඩියෝ එකකින් හරි කවර් කරගන්න. හරි? පුතේ ලියන්න for කියන එකේ තේරුම නිසා බැවින් හේතුවෙන් ඊට පස්සේ and කියලා කියන්නේ සහ and කියලා කියන්නේ සහ but කියලා කියන්නේ නමුත් එහෙත් yet කියලා කියන්නේත් නමුත් එහෙත් yet කියලා කියන්නේත් නමුත් එහෙත් ඒ වගේම පුතේ yet කියන එකේ තේරුමක් තියෙනවා තවම කියලා. හරි? තවම හැබැයි ඒක conjunction එකක් විදියට එන අදහසක් නෙවෙයි. හරිද? ඒකත් මතක තියාගන්න. නමුත් එහෙත් ඊට පස්සේ so කියලා කියන්නේ නිසා බැවින් හේතුවෙන් මේ for වල තේරුම් ටිකමයි මෙතෙන්ට එන්නේ නිසා බැවින් හේතුවෙන්. නැත්තම් අපි ඒකට අමතර තේරුමක් එකතු කරගන්නවා ඉතින් කියලා. නිසා බැවින් හේතුවෙන් ඉතින්. ඒ වගේම ඕ කියලා කියන්නේ හෝ කියන එක. හෝ ඊළඟට no කියලා කියන්නේ එසේම නැහැ. no nor no කියන්නේ එසේම නැහැ. හරි. දැන් බලමු පුතේ ඔය එකින් එක කොහොමද පාවිච්චි වෙන්නේ කියලා. පළවෙනි එක තමයි for කියලා කියන්නේ. for කියන එක පුතේ අපි පාවිච්චි කරනවාට තේරුමේ හැටියට තේරෙන්න ඕනේ. හරිද? තේරුමේ හැටියට ඔයාලට ඒක තේරෙන්න ඕනේ. for කියලා කියන්නේ නිසා බැවින් හේතුවෙන්. එහෙනම් අපි මේකෙන් කියන්නේ හේතුවක්. හේතුවක් ගැන ප්‍රකාශ කරන්න අපි පාවිච්චි කරනවා for කියන එක. නිසා බැවින් හේතුවෙන්. එහෙම නැත්නම් මේකෙදි just like because හරියට because කියන එක විදියටම තමයි for කියන එක පාවිච්චි වෙන්නේ. එනිසා ලියන්න මාතෘකාව for කියලා. හරි. for කියලා කියන එකේ English definition එක ඉක්මනට ලියන්න. Explains the reason or purpose. Explains the reason or purpose. හරි. ලියන්න එතනින් සිංහල අදහස අරමුණක් හෝ හේතුවක් පිළිබඳ පැහැදිලි කිරීමට for භාවිතා කරයි. for භාවිතා කරයි. To explain the reasons or purposes. අරමුණු හෝ හේතු පැහැදිලි කරන්න අපි පාවිච්චි කරනවා for කියන වචනේ. බලන්න පුතේ උදාහරණය I go to the park every Sunday. මම යනවා පාක් එකට every Sunday හැම ඉරිදකම. ඊළඟ වාක්‍යය තියෙනවා I love to watch the ducks on the lake. I love to watch ducks on the lake. එතකොට පුතේ මේක සාමාන්‍ය වාක්‍ය දෙකක්. මේ බලන්න. I go to park every Sunday. මම හැම ඉරිදම පාක් එකට යනවා. ඊළඟ වාක්‍ය I love to watch the ducks on the lake. ඒ වගේම මම කැමති බලන්න තාරාවෝ ලේක් එකේ ඉන්න. හරි වැවේ ඉන්න තාරාව බලන්න මම කැමති. එතකොට ඒක සම්බන්ධ කරනවා ඇයි මෙයා පාක් එකට යන්නේ? අන්න අරමුණක් පැහැදිලි වෙනවා මෙතෙන්දි දෙවෙනි වාක්‍යයෙන්.
පළවෙනි එක තියෙන්නේ ඉරිදාට පාක් එකට යනවා කියලා. දෙවෙනි වාක්‍යයේ තියෙන එකේ අරමුණ ඇයි මෙයා යන්නේ? අන්න තාරාවන්ගේ ලස්සන බලන්න මෙයා යන්නේ. තාරාව බලන්න කැමති නිසා. එතකොට අපි මැදදී සම්බන්ධ කරලා තියෙනවා for කියන සංදි පදයෙන්. ලියන උදාහරණේ I go to the park every Sunday for I love to watch the ducks on the lake. එහෙනම් මතක තියාගන්න for කියන එක පාවිච්චි කරන්නේ අරමුණක් හෝ හේතුවක් පැහැදිලි කරන්න. ඊළඟ මාතෘකාව ලියන්න I go to the park every Sunday for I love to watch the ducks on the lake. ඒ කොටස ඉවරයි. for කියන එක මතක තියාගන්න for කියන එකේ තේරුම නිසා බැවින් හේතුවෙන් සඳහා කියලා කියන්නේ පුතේ preposition එකේ තේරුම. හරි. නැත්තම් ඔයාලා කල්පනා කරයි for කියන එකට සඳහා කියලා තේරුමක් තියෙනව නේද කියලා. ඔව්. ඒක නිපාත පදයක් විදිහට තමයි for කියන්නේ. දැන් මේ කතා කරන්නේ conjunction එකක් විදිහට for. එතකොට අපි කරන්නේ නිසා බැවින් හේතුවෙන් කියන තේරුම තමයි ගන්නෙ. ඊළඟට and ලියන මාතෘකාව and කියලා. ලියන adds one thing to another. and කියලා මාතෘකාව ලියන්න. ලියලා ඉවර වෙලා ලියන්න adds one thing to another. හරි. and කියන එකේ තේරුම මම උඩින් දුන්නා. හරි සහ. එතකොට adds one thing to another එකකට තව දෙයක් එකතු කරන්න තමයි අපි මේක පාවිච්චි කරන්නේ. හරි. I watch the ducks on the lake. මේක උදාහරණ තියෙනවා. sorry. adds one thing to another ඒක සිංහල තේරුම ලියලා ඉන්න. add one thing to another කියන එකේ සිංහල තේරුම ලියලා ඉන්න. so ආයෙත් කියන්නකෝ කියලා කියනවා. මොකද්ද පුතේ ආයෙත් කියන්නේ? and කියන එකේ තේරුම and කියලා කියන්නේ සහ කියන එක. හරි. ඊට පස්සේ adds one thing to another එක පාවිච්චි වෙන්නේ මේකට. adds one thing to another එකකට තව දෙයක් එකතු කරන්න තමයි මේක පාවිච්චි වෙන්නේ. ලියන්නේ නිසා එතනින් යම් දෙයකට තවත් එක් දෙයක් එකතු කිරීමට and භාවිතා කරයි. හරි. ලියන්න උදාහරණේ බලන්න උදාහරණේ පළවෙනි එක තියෙනවා I watched the ducks on the lake. මෙයා කරන එක වැඩක් තමයි මේ lake එකේ ඉන්න තාරාව බලන එක. හරි. ඇත්තටම ducks කියන්නේ තාරාවියෝ කියන එක. ducks drake තමයි තාරාවා. එතකොට I watched the ducks on the lake මම මේ lake එකේ ඉන්න තාරාවියෝ බලනවා. ඒ වගේම I watch මම බලනවා the shirtless men playing soccer. හරි. මේකේ අදහස තමයි පුතේ ඒ වගේම බලන දෙයක් මෙයා මේ කියන්නේ. The shirtless men shirt නැති පිරිමි ළමයි ටික පිරිමි අය playing soccer shirt ටික ගලවලා පාපන්දු ක්‍රීඩා කරන. හරි. පාපන්දු ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ දිහා මෙයා බලන්නේ. The shirtless men playing soccer. හරි. soccer කියලා කියන්නේ පාපන්දු කියන එක, ෆුට්බෝල් කියන එක. එතකොට මේක ඇමරිකන් වචනය තමයි soccer කියලා කියන්නේ. හරි. එතකොට මේගොල්ලෝ කරන්නේ shirtless men. හරි. shirtless men playing soccer බලනවා. තාරාව දිහත් බලනවා. ඒ වගේම shirts ටික ගලවලා දාලා පාපන්දු ක්‍රීඩා කරන කොල්ලෝ ටික දිහත් මෙයා ගාවට වෙලා බලාගෙන ඉන්නවා. හරි. එතකොට එක දෙයකට තව දෙයක් එකතු වුණා. මෙයා බලන ඒවා දෙකක් බවට පත් වුණා. අන්න ඒ වගේ අදහස් වලදී අවස්ථාවලදී
අපි n කියන එකෙන් වාක්‍ය සම්බන්ධ කරනවා. ලියන්න උදාහරණයක් විදියට මේක. I watched the ducks on the lake and the shirtless men playing soccer. හරි. එකෙන් පස්සේ මාතෘකාව ලියන්න nor no. no කියලා ලියන්න මෙන්න මේ අර්ථ දැක්වීම. no කියන එකේ සිංහල අදහස තමයි එසේම නැහැ කියන එක. ඒක ඔයාලට උඩින් දුන්නා. ලියන්න ඊට පස්සේ අර්ථ දැක්වීම used to present an alternative or negative idea to an already stated negative idea. මේක ලියා ගන්න පැහැදිලි කරන්නම්. ලියා ගන්න අර්ථ දැක්වීම used to present an alternative or negative idea to an already stated negative idea. හරි. මං හිතනවා ඉවරයි කියලා. මොකද ඉතින් මට මොකුත් හිතා ගන්න විදියක් නැහැ. මං ඉතින් හැමදාම ඒක කියනවනේ. මම තනියෙන් හිතලා තමයි පැහැදිලි කරන්නේ. ඊට පස්සේ නවත්තන්නේ නෝට් එක ලියවන්නේ. හරි. මේකේ පුතේ තියෙනවා used to present an alternative or negative idea to an already stated negative idea. අදහස පුතේ කලින් සඳහන් කරපු නැහැ කියන අදහසකට තවත් නැහැ කියන අදහසක් එකතු කරන්න. හරි, තවත් විකල්පයක් එකට එකතු කරන්න තමයි අපි මේ no කියන එක පාවිච්චි කරන්නේ. උදාහරණයක් මෙයා කියනවා, අපි ඒක සිංහල තේරුම ලියාගෙන උදාහරණ පැහැදිලි කරගමු. ලියන සිංහල අදහස මුලින් සඳහන් කර ඇති නැත යනාර්ථ කලින් සඳහන් කර ඇති නැත යනාර්ථ අදහසකට තවත් නැත යනාර්ථ අදහසක් එකතු කිරීම සඳහා nor no භාවිතා කරයි. හරි. පොතේ වාක්‍යයක් විදියට ගත්තොත් මෙයා කියනවා I don't go for the fresh air. ඒ කියන්නේ දැන් මෙයා මේ වැව ගාවට යනවා කියලා අපි මේ කතා කරගෙන ඉන්න අදහසටම සම්බන්ධයි. I don't go for the fresh air. මම යන්නේ නැහැ නැවුම් වාතය වෙනුවෙන්. හරි.
ඒ වගේම මෙයා වාක්‍ය කියලා තියෙනවා I don't go for the ducks. හරි මේකේ වාක්‍ය දෙක තියෙන්නේ පුතේ මෙහෙමයි. දැන් මේකෙන් කරන්නේ මේ අද අයිඩියා එකකින් කරන්නේ. හරිද? මේ එකිනෙක නෙගටිව් අයිඩියාස් දෙකක් එකට එකතු කරන එකනේ. එතකොට පුතේ මෙතෙන්දි තියෙන්න ඕනේ නෙගටිව් අයිඩියාස් දෙකක්මයි. හරි? ඒකේ පළවෙනි එක තමයි ඔයාලට ඔය තියෙන විදිහට I don't go for fresh air. ඕක තමයි එක වාක්‍යයක්. අනිත් වාක්‍ය තමයි I don't go for the ducks. දැන් ඔන්න ওই වාක්‍ය දෙක හිතන්නකෝ. මේකේ තියෙනවා I don't go for fresh air. මං යන්නේ නැහැ නැවුම් වාතය වෙනුවෙන්. ඒ කියන්නේ ටිකක් හුලං වදින්න නෙවෙයි මම මේ යන්නේ. ඊළඟට I don't go for the ducks. ඒ වගේම මං තාරාව බලන්නත් නෙවෙයි වැඩිපුර යන්නේ. මේ දෙකම පුතේ නෙගටිව් අයිඩියාස් නේ. නැහැ කියලා කියන්නේ. එතකොට අන්න ඒ වගේ වෙලාවක මුලින් සඳහන් කරපු නෙගටිව් අයිඩියා එකට I don't go for the fresh air. ඒකට තවත් නෙගටිව් අයිඩියා එකක් එකතු කරන්න තමයි no පාවිච්චි වෙන්නේ. හැබැයි පුතේ no කියන එකේ තේරුම තමයි එසේම නැහැ කියන එක. ඒ සම්බන්ධ කරනකොට පුතේ හරිද? ඒ සම්බන්ධ කරනකොට අපිට පුළුවන් මෙන්න මේ මුල් කොටස් ටිකම අයින් කරලා දාන්න. හරි කැමති නම් මේ ටිකත් පුළුවන්. for the කියන ටිකත් පුළුවන්. I don't go මම යන්නේ නැහැ. දැන් මේකෙත් තියෙනවා මම යන්නේ නැහැ කියලා. මේකෙත් තියෙනවා. no වලින් වාක්‍යයක් සම්බන්ධ කරනකොට දෙවනි වාක්‍යයේ නෙගටිව් කොටස අයින් කරන්න පොතේ. හරිද? දෙවනි වාක්‍යයේ නෙගටිව් කොටස අයින් කරන්න. අන්න එතකොට පුළුවන් අපිට නිද හරියටම වාක්‍ය හදාගන්න no වලින් සම්බන්ධ කරලා ඒ වෙනුවට no දාන්න. හරි? දෙවනි වාක්‍යයේ නෙගටිව් කොටස අයින් කරනවා. මේ නෙගටිව් කියලා කියන්නේ නැහැ කියන කෑල්ලනේ. don't, can't ඔය වගේ තියෙන ඒවා අයින් කරලා no කියන කොටස දානවා. ඒ දැම්මම පුතේ වාක්‍ය හදන්න පුළුවන් කිසි ගැටලුවක් නැතුව I don't go for the fresh air. මම නැවුම් හුළඟ වදින්න නෙවෙයි යන්නේ. ඒ කියන්නේ ඒක සඳහා නෙවෙයි යන්නේ කියන එක. එසේම නැහැ. මෙන්න no කියන එකේ තේරුම පුතේ එසේම නැහැ. එතකොට එසේම නැහැ for the ducks තාරාව වෙනුවෙනුත්. ඒ නිසා අන්න පැහැදිලි වෙන්නේ නැති පුතේ I don't go for the fresh air. මම හුළං ටිකක් වදින්න නෙවෙයි යන්නේ. එසේම නැහැ තාරාව වෙනුවෙනුත්. මම තාරාව බලන්නත් නෙවෙයි යන්නේ කියන අදහස ඒකේ තියෙනවා. ඒ නිසා දෙවනි වාක්‍ය නෙගටිව් කොටස අයින් කළා තමයි මේ no කියන එක කෙනාව දාන්නේ. හරි ඒක හොඳට මතක තියාගන්න. ඒක මම නෝට් එකේ දෙන්නම්. ලියා ගන්නකෝ උදාහරණය දැන්. I don't go for the fresh air. No for the ducks. I just like soccer. මම කැමති පාපන්දු වලට විතරයි. හරි මෙන්න මේ උදාහරණය ලියා ගන්න. හරි උදාහරණය ලියලා ඉවර නම් පුතේ එතන පහලින් වෙනම කොටුවක් ඇතුලේ මෙන්න මේ කෑල්ල ලියන්න. හරිද? මෙන්න මේ වාක්‍ය හැදුනේ කොහොමද කියලා ඒකේ පෙන්නලා තියෙන්නේ. ඒ නිසා පුළුවන් නම් ඒකත් ඔයාලා පොඩ්ඩක් දාගන්න. මෙන්න මේ වාක්‍ය හැදුනේ කොහොමද කියලා තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. හරි? එතකොට ඔයාලට පැහැදිලි වෙයි දෙවෙනි වාක්‍යයේ නෙගටිව් කොටස අවශ්‍ය නැහැ කියලා. හරි? මෙන්න මේ වාක්‍ය හැදිච්ච විදිය තමයි මෙතන මේ පෙන්නලා තියෙන මේකේ. ඒ නිසා මේ sentence එක හැදිච්ච විදිය පොඩ්ඩක් පහලින් කොටුවක් ඇතුලේ දාගන්න. ඒ දානකොට I don't go for කියන එකේ I don't go කියන නෙගටිව් කොටස අයින් කරන්න. හරි? නෙගටිව් කොටස අයින් කළා ඒ වෙනුවට no ආදේශ වෙනවා කියන එක පෙන්නන්න. ඒ විදිහට තමයි මේ වාක්‍ය කොටස හැදෙන්නේ.
හරි මං හිතනවා වෙලාව ඇති කියලා. පුතේ මේ වෙනකොට අපි වචන තුනක් කතා කරා. ඒ තමයි for ඊළඟට and ඊට පස්සේ no. හරිද? මේ හැම එකකම තේරුම ඉතාම පැහැදිලිව පාඩම් කරගෙන ඉන්න එක වැදගත්. හරි? and කියන්නේ සහ. for කියන්නේ නිසා, බැවින්, හේතුවෙන්. no කියන්නේ එසේම නැහැ. එතකොට ඔයා වාක්‍යවලට මේක සම්බන්ධ කරනකොට ඔයාට තියෙන පුතේ හිස්තැන් පුරවන ප්‍රශ්නයක්. හරි? ඔයාට සාමාන්‍ය පෙළ විභාගෙ දෙන්නේ මේකෙන් හිස්තැන් පුරවන ප්‍රශ්නයක්. එතකොට මේ හිස්තැන් ටික පුරවන්න පුතේ තේරුම අනිවාර්යෙන් ඔබ දැනගෙන ඉන්න ඕනේ. හරි තේරුම ගලපන්න ඔයාට පුළුවන් වෙන්න ඕන. හරි ඒ නිසා පුතේ පැහැදිලිව මතක තියාගන්න මේ points පවා වැදගත්. දැන් ඔයා කියන්න පුළුවන් I don't go for fresh air and for ducks. ඔහොම කියන්නත් පුළුවන් කෙනෙක් හිතලා දාවිය ඔහොම. හැබැයි පුතේ වැරදි. හරි? and කියන එක පාවිච්චි කරන එක දෙයකට තව එකක් add කරන්න. නමුත් මෙතනදි වෙන්නේ කලින් කියපු negative idea එකකට තව negative idea එකක් එකතු කරන එක. එතකොට I don't go for the fresh air, no for the ducks. හරි? ඒ වගේම පුතේ මේකේ තේරුමේ හැටියට අවස්ථාවේ හැටියට එක එක අර්ථය අනුව හිස්තැන් පුරවන්න වෙන අවස්ථා තියෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ වචනවල තේරුම් ටික පාඩම් කරලා තියාගන්න. හරි. ලියන්න ඊළඟ මාතෘකාව but but කියන එක ඉතින් ඔයා දන්නවා නමුත් කියන එක. ඒකේ අදහස ලියන්න පුතේ but කියලා කියන්නේ shows contrast. shows contrast. හරි. ලියන්න පුතේ එතනින් සිංහල තේරුම නොගැලපීම අසමානතාවය නොගැලපීම හෝ අසමානතාවය පෙන්වීමට නොගැලපීම හෝ අසමානතාවය පෙන්වීමට but but යන පදය භාවිතා කරයි. but යන පදය භාවිතා කරයි. හරි ඒක පුතේ සරලයි. නොගැලපීමක් තියෙන තැනකදී නොගැලපීම එහෙම නැත්තම් අසමානතාවය පෙන්වන්න අපි පාවිච්චි කරනවා but. මේකේ තියෙනවා soccer is entertaining in winter. හරි soccer පාපන්දු හරිම විනෝදාත්මකයි සීත ඍතුවේදී. but it is better in the heat of summer. නමුත් ග්‍රීස්ම ඍතුවේ රස්නෙත් එක්ක ඒක වඩා හොඳයි. එතකොට අසමානතාවයක් පෙන්වනවා නොගැලපීමක්. වින්ටර් එකේ ෆුට්බෝල් ගහනවට වඩා හරි වෙනසක් තියෙනවා කියලා පෙන්නනවා. අසමානතාවයක් පෙන්නනවා. ඉතුරු කොටසින් වාක්‍යය නිසා මැදට දානවා but. තේරුම එන්නේ නමුත් ෆුට්බෝල් පාපන්දු වඩා විනෝදාත්මකයි සීත ඍතුවේදී නමුත් ඊට වඩා හොඳයි ග්‍රීස්ම ඍතුවේ රස්නෙත් එක්ක කියලා කියන්නේ. ලියා ගන්න උදාහරණේ. ඒ උදාහරණ ටික අමාරුයි කියලා හිතන්න එපා හොඳේ. Soccer is entertaining in winter, but it's better in the heat of summer. But නමුත් එහෙත් ඒ වුණාට ඔය අදහස් තියෙන but වල. හරි. ලියන්න ඊළඟ මාතෘකාව or ලියන්න ඒකේ අදහස presents an alternative or a choice. presents an alternative or a choice. හරි. පොතේ මේකෙදි වෙන්නේ අපිට තෝර ගැනීමක් කරන්න පුළුවන් වෙලාවල් වලදී
හරි තෝරා ගැනීමක්. අපි හෝ කියලා දානවා. හරි red or black කළු හෝ රතු. හරි ඊට පස්සේ this one or that one මේක හෝ අරක. හරි this computer or that computer හෝ මේ පරිගණකය හෝ අර පරිගණකය. එනිසා අපිට ඔන්න ඔය වගේ තෝරා ගැනීමක් පිළිබඳ අදහස් වන වෙලාවල් වලදී අපි පාවිච්චි කරනවා ඕ කියන එක. ලියන්න එතනින් සිංහල අදහස. සිංහල අදහස ලියන්න එතනින්. යම් තෝරා ගැනීමක් පිළිබඳ යම් තෝරා ගැනීමක් පිළිබඳ වාක්‍ය දෙකක් එකතු කිරීම සඳහා ORO භාවිතා කරයි. භාවිතා කරයි. හරි උදාහරණ දෙකක් තියෙනවා දෙකම ලියා ගන්න. The men play two teams. ඒගොල්ලෝ ක්‍රීඩා කරනවා කණ්ඩායම් දෙකක්. shirts or skins. ඒකේ අදහස තමයි පුතේ එක්ක ෂර්ට් ඇඳගත්තේ එක ටීම් එකක්. ෂර්ට් එක ඇඳගෙන ඉන්න එක ටීම් එකක්. ඊට පස්සේ අනිත් කට්ටිය ස්කින්ස් කියන්නේ හැම. එතකොට ටී-ෂර්ට් එක නැතුව ඉන්නේ තව සෙට් එකක්. ඒ තමයි කණ්ඩායම් දෙක වෙන් වෙන විදිය. එතකොට ෂර්ට් සහිත හෝ රහිත විදියට කණ්ඩායම් දෙකක් ක්‍රීඩා කරනවා කියලා කියන්නේ. ඊළඟ එක do you like coffee or tea? ඔයා කැමති තේ හෝ කෝෆි? තේද කෝෆිද? තෝරා ගැනීමක් ගැන අදහසක් එනවා. ලියා ගන්න උදාහරණ දෙක. හරි ඒකෙන් පස්සේ අපි යනවා ඊළඟ පොයින්ට් එකට. මේ ටික පුතේ හරියම ලේසියි. හරි අමාරුයි කියලා හිතන්න දෙයක් නැහැ. සරල අදහස් ටිකක් තියෙන්නේ. හරි. ලියා ගන්න ඊළඟ මාතෘකාව yet කියන එක. yet කියන එකේ තේරුමත් පුතේ but වලට සමානයි. නමුත් එහෙත් ඒ වුණාට හරි. නමුත් භාවිතය චුට්ටක් වෙනස් වෙනවා. ලියා ගන්න මෙන්න මේ අර්ථ දැක්වීම. Introduce a contrasting idea. හරි අසමාන අදහසක් හඳුන්වා දෙනවලු. That follows the preceding idea logically. කලින් අදහසට තර්කානුකූලව අසමාන අදහසක් හඟවන්න තමයි yet පාවිච්චි වෙන්නේ. මම පැහැදිලි කරන්නම්. ලියා ගන්නකෝ. හරි. ඕකේ අදහස තමයි පුතේ සාමාන්‍යයෙන් තර්කානුකූලව හරි තර්කානුකූලව කලින් සඳහන් කරපු අදහසට ගැලපෙන්නේ නැති අදහස්. හරි. කලින් අපි කියනවා පුතේ බලන්න උදාහරණේ I always take a book to read. හරි I always take a book to read. මම හැම වෙලේම එහෙම නැත්නම් මම නිතරම පොතක් අරගන්නවා කියවන්න. හරි. ඊළඟට yet කියලා කියන්නේ පුතේ නමුත් එහෙත් ඒ වුණාට කියන එකනේ. ඊළඟ වාක්‍ය බලන්න. I never හරි I never seem සාමාන්‍යයෙන් පුතේ seem to be කියලා කියන්නේ වගේ පේනවා කියන එක. හරි.
seem to be කියන්නේ වගේ පේනවා කියන එක. නමුත් මෙතන seem to turn හරි seem to turn a single page. a single page කියන්නේ එක පිටුවක්වත් එක තනි පිටුවක්වත් කියන එක තමයි single page කියලා කියන්නේ. හරි. දැන් මේකේ අදහස එන්නේ මෙහෙමයි. I always take a book to read. මං හැම වෙලේම පොත් කියවන්න ගන්නවා. හරි. ඒ වුණාට මං එක පිටුවක්වත් හරවනවා වගේ පේන්නේ නැහැ. ඒ කියන්නේ පුතේ මේක කියවලා නැහැ කියන එක. හරි. දරුවෙක් අහලා තියෙනවා සර් මේකේ රෙකෝඩ් එක එනවද? හරි ඔව් රෙකෝඩ් එක දෙන්නම්. ඊට පස්සේ අර වාක්‍ය තේරුම ආයෙත් කියන්නකෝ. yet එකේ. හරි yet එකේ වාක්‍ය තේරුම තමයි සිංහල වාක්‍ය තේරුමද? හරි තේරුම තාම කිව්වේ නෑ පුතේ. ඒක කියන්නම්. මෙන්න මේකේ මම මේ තාම පැහැදිලි කරනවා. Introduce a contrasting idea that follows a preceding idea logically. මෙන්න මේ හරුපේ මම මේ පැහැදිලි කරන්න පුතේ. මේ තර්කානුකූලව තාර්කිකව වෙන්න පුළුවන්. ඒ කියන්නේ confirmly මේක වෙන්න පුළුවන් කියන තර්කයක් විදියට. හරි තර්කයක් විදියට මේක අර අනිවාර්යෙන්ම වෙනවා කියන එක නෙවෙයි. නමුත් තර්කයක් විදියට අපිට දෙන්න පුළුවන් නම් මේක හැමුනේ නෑ කියලා. හරි yet කියන්නේ අසමානතාවය අසමතුලිතතාවය පෙන්වන්න පාවිච්චි කරන වචනයක්. නමුත් එහෙත් ඒ වුණාට ඒකයි මම උදාහරණ පැහැදිලි කරන්න ගත්තේ. I always take a book to read. මං හැම වෙලේම නිතරම මම පොත් කියවන්න ගන්නවා. හැබැයි එක පිටුවක්වත් හරවනවා කියලා පේන්නේ නැහැ. ඒකේ අදහස පුතේ මෙයා පොත කියවන්නේ නැහැ කියන එකනේ. ඒක තර්කානුකූලව තමයි අපිට තේරුම් ගන්න වෙන්නේ. හරි. දැන් මේ වාක්‍ය කෙලින්ම කියලා නෑ. I never read a book කියලා. මං කෙලින්ම මේකේ කියලා නෑ මං කවදාවත් පොත කියවන්නේ නැහැ කියලා. මං හැමදාම පොත් කියවන්න ගන්නවා. නමුත් ඒක කියවන්නේ නැහැ. හරි. එහෙම අදහසක්නේ තියෙන්න ඕනේ. මේකේ logically තර්කානුකූලව අපිට තේරුම් ගන්න වෙනවා මේකෙන් මොකද්ද කියන්නේ කියලා. අන්න ඒ වගේ ideas වලදී පුතේ දැන් බට් පාවිච්චි වෙනවා කෙලින්ම direct කියන තැන්වලදී. හරි බට් කියන එක්කෙනාව පාවිච්චි වෙනවා කෙලින්ම direct ඍජුව මේකෙන් මේක වෙන්නේ නැහැ කියලා අදහස් කරන තැන්වලදී. හරි. නමුත් yet කියන එක පාවිච්චි වෙන්නේ logically තර්කානුකූලව අපි අපි හදා ගන්න ඕනේ තර්කානුකූල අදහසක් මේකේ. I always take a book to read. මං හැම වෙලේම පොතක් කියවන්න ගන්නවා. මේකේ කියලා තියෙන්නේ මං එකම පිටුවක්වත් පෙරලනවා කියලා පේන්නේ නැහැ කියලා. හරි. එතකොට එකම පිටුවක්වත් පෙරළුවේ නැහැ කියලා කියන්නේ මේක පොතේ මෙයා පොත කියවලා නැහැ කියන එක. හරි. ඒ නිසා මතක තියාගන්න අන්න ඒ වගේ අදහස් වලදී අපි පාවිච්චි කරන්නේ yet. හරි. ඒ නිසා හොඳ දරුවෝ ටික වගේ ලියා ගන්න මෙන්න මේ අපි ලියාගත් අර්ථ දැක්වීමේ තේරුම මම ඒකේ තේරුම දුන්නේ නැහැ ලියන්න. එකිනෙක අසමාන අදහසක් හඳුන්වා දීමට එකිනෙක නොගැලපෙන නැත්නම් අසමාන අදහසක් හඳුන්වා දීමට yet යන පදය භාවිතා කරයි. yet යන පදය භාවිතා කරයි. තව තියෙනවා ඉවර නෑ. yet යන පදය භාවිතා කරයි. නමුත් පළමු වැකියට තර්කානුකූලව නොගැලපෙන අදහසක් තර්කානුකූලව නොගැලපෙන අදහසක්
හඳුන්වා දීමේදී හඳුන්වා දීමේදී හඳුන්වා දීමේදී පමණක් yet භාවිතා වේ. පමණක් yet භාවිතා වේ. හරි. ඒ කියන්නේ පුතේ තාර්කිකව තමයි අදහස ගැලපෙන්න ඕනේ. දැන් ලියන්න උදාහරණේ I always take a book to read yet I never seem to turn a single page. සාමාන්‍යයෙන් හැම වෙලේම පොතක් කියවන්න ගන්නවා නම් පුතේ එක පිටුවක්වත් පෙරලෙන්නේ නැතුව තියෙන විදියකුත් නැහැ. හරිද? නමුත් කියනවා එක පිටුවක්වත් පෙරලෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මෙයා පොත කියවන්නේ නැහැ. හැම වෙලේම ගත්තට කියවන්නේ. ඒ උනට හැම වෙලේම ගන්නවා නම් කියවන්න නැතුව ඉන්නව වෙන්නත් බෑ. හරි? ඒ නිසා එකිනෙක තර්කානුකූලව අසමාන අදහස් මේවා. ඔයාලට තේරෙනවා ඒක. ඒ වගේ වෙලාවට තමයි අපි yet පාවිච්චි කරන්නේ. හරි. ඊළඟට මාතෘකාවල යන so so ලියන්න ඒකේ අර්ථ දැක්වීම indicates effect result or consequence. so කියන එක මම කිව්වා නිසා බැවින් හේතුවෙන්. එහෙම නැත්නම් අපි ඔකට සාමාන්‍ය තේරුමක් ගන්නවා ඉතින් කියලා. හරි. ලියන්න පුතේ ඒකේ අදහස බලපෑමක් ප්‍රතිඵලයක් බලපෑමක් ප්‍රතිඵලයක් හෝ විපාකයක් හෝ විපාකයක් හෝ විපාකයක් හඳුන්වා දීම සඳහා හඳුන්වා දීම සඳහා හඳුන්වා දීම සඳහා so භාවිතා කරයි. so භාවිතා කරයි. හරි. බලන්න පුතේ මේකේ උදාහරණේ I'm a movie buff. හරි. ඒ කියන්නේ මම චිත්‍රපට පිස්සෙක් කියන එක. එක දිගටම මං චිත්‍රපටවලම ගිලිලා ඉන්න කෙනෙක්. බලනවා ඉවරයක් නැහැ. හරි. I'm a movie buff. ඒකේ අදහස ඒකයි. I watch all the movies. මම සියලුම චිත්‍රපට නරඹනවා. හරි. I watch all the movies. මම සියලුම චිත්‍රපට නරඹනවා. හරි. මේකේ තේරුම එන්නේ පුතේ I'm a movie buff. මම චිත්‍රපට පිස්සෙක් නිසා අන්න නිසා බැවින් හේතුවෙන් නිසා I watch all the movies. මම සියලු චිත්‍රපට නරඹනවා. එහෙම නැත්නම් අපි මේකට හඳුන්වා දීපු තේරුම තමයි ඉතින් කියලා කියන්නේ. I'm a movie buff. මං චිත්‍රපට පිස්සෙක්. ඉතින් මම හැම තේරුමක් හැම චිත්‍රපටයක්ම හැම මූවී එකක්ම නරඹනවා. ඒ නිසා මේකේ ඉෆෙක්ට් එක රිසල්ට් එක හෝ එහෙම නැත්නම් විපාකය. හරි. බලපෑම ප්‍රතිඵලය හෝ විපාකය consequence එක වෙනුවෙන් තමයි අපි so පාවිච්චි කරන්නේ. එතකොට මම චිත්‍රපට පිස්සෙක් කියන එකේ ප්‍රතිඵලය මොකද්ද? හරි. ඒ තමයි මම හැම චිත්‍රපටයක්ම බලනවා කියන එක. ඒකේ බලපෑම තමයි ඒක. ඒ නිසා ලියා ගන්න ඊළඟට මේකේ උදාහරණය I'm a movie buff so I watch all the movies.
හරි. පුතේ විශේෂත්වය තමයි මේ coordinating conjunctions අපි කතා කරේ. මේ coordinating conjunctions අයින් වුණාට පස්සේ හරි ආපහු සාමාන්‍ය වාක්‍ය දෙකක් හැදෙන්න ඕන. මම මෙතන තියෙන වාක්‍ය දෙකම ගන්නවා. so කියන එක අයින් කරන්න. I'm a movie buff එක වාක්‍යයක්. I watch all the movies. මම සියලු චිත්‍රපට නරඹනවා. yet අයින් කරන්න. I always take a book to read. මම හැම වෙලේම පොතක් කියවන්න ගන්නවා. I never seem to turn a single page. මම එක පිටුවක්වත් හරවනවා වගේ පේන්නේ නැහැ. මෙන්න මේක තමයි විශේෂත්වය පුතේ. මේ කියන coordinating conjunctions අයින් කරාට පස්සේ හරිද? අයින් කරාට පස්සේ තනි වාක්‍ය දෙකක් අපිට නැවත ලැබෙනවා. හරි? ඒක හොඳට ඔළුවේ තියාගන්න. මේ coordinating conjunctions වල විශේෂත්වය තමයි ඒක. ලියාගන්න පහලින් මෙන්න මේ කොටස note කියලා දාලා හරි? note කියලා දාලා මෙන්න මේ කොටස ලියාගන්න. ඒකේ සිංහල තේරුම මම දෙන්නම්. By removing the coordinating conjunction එක ඉවත් කිරීම මගින් we are able to see අපිට දැක ගන්න පුළුවන්කම ලැබෙනවා two simple sentences සරල වාක්‍ය දෙකක් and they can stand alone as complete sentences ඒවට තනිව අදහස ප්‍රකාශ කරන්න පුළුවන් සම්පූර්ණ කරන්න පුළුවන් තමන්ගේ අදහස. හරි? ඒ කියන්නේ දැන් මේක ගත්තොත් I'm a movie buff වෙනම තේරුමක් තියෙනවා අදහසක් තියෙනවා. I watch all the movies මම සියලු චිත්‍රපට නරඹනවා මේ. එතකොට මේ වාක්‍යවලට වෙනම උදාහරණ දෙකක් තේරුම් දෙකක් ගන්න පුළුවන් මේ coordinating conjunction එක අයින් කරලා දැම්මම. ඒක බලපාන්නේ නැහැ. නමුත් මේ දෙක conjunction එකක් මැදට දාලා ඒ වාක්‍ය දෙක තනි අදහසක් විදියට හදා ගන්නත් පුළුවන්. ලියාගන්න එක පහලින් ඉංග්‍රීසි එක ලියලා ඉවරයි කියලා මම හිතනවා. ලියාගන්න එතනින් සිංහල තේරුම. ඉහත සඳහන් කරන ලද සංදිපද ඉහත සඳහන් කරන ලද සංදිපද ඉහත සඳහන් කරන ලද සංදිපද අදාළ වැකිවලින් ඉවත් කළ පසු තනි තනිව අර්ථය ප්‍රකාශ කළ හැකි. ඉවත් කළ පසු තනි තනිව අර්ථය ප්‍රකාශ කළ හැකි. තනි තනිව අර්ථය ප්‍රකාශ කළ හැකි. සරල වාක්‍ය දෙකක් ලැබේ. සරල වාක්‍ය දෙකක් ලැබේ. සරල වාක්‍ය දෙකක් ලැබේ. හරි. එච්චරයි පුතේ coordinating conjunctions ගැන කියන්න තියෙන්නේ. හරි coordinating conjunctions එච්චරයි. අපි ඒකෙන් පස්සේ යනවා subordinating conjunctions වලට. මේකේ ඔයාලා හිතන්න එපා ලොකුවට. මාතෘකාව විතරක් ඉක්මනට ලියන්න subordinating conjunctions කියලා. ඒකෙන් පස්සේ මෙන්න මේ කොටස ලියන්න. අනිත් ඔක්කොම ටික ලියන්න අවශ්‍ය නැහැ. ඔන්න ඔයි කොටු කරපු දේ ලියන්න subordinating conjunctions. ඒකේ අර්ථ දැක්වීම තමයි මේ තියෙන්නේ. A subordinating conjunction always introduce a dependent clause tying it to an independent clause. අන්න ඒ කොටස ලියන්න.
මං කියන්නම් dependent independent කියන්නේ මොකද්ද? ඕකේ අදහස මොකද්ද කියලා. හරි. A subordinating conjunction always introduce a dependent clause tying it to an independent clause. ලියන්නේ කී අදහස මෙන්න මේක. නිදහස්ව පවතින වාක්‍ය ඛණ්ඩයකට නිදහස්ව පවතින වාක්‍ය ඛණ්ඩයකට නිදහස්ව පවතින වාක්‍ය ඛණ්ඩයකට එම අදහස මත නිදහස්ව පවතින වාක්‍ය ඛණ්ඩයකට එම අදහස මත රඳා පවතින එම අදහස මත රඳා පවතින තවත් අදහසක් හඳුන්වා දීමේදී තවත් අදහසක් හඳුන්වා දීමේදී මෙම වර්ගයේ සංදි පද මෙම වර්ගයේ සංදි පද භාවිතා කරයි. හරි. ඒකේ අදහස තමයි පුතේ හොඳට අහගන්න. ලියාගන්න එතන පහලින්ම මෙන්න මෙහෙම. ඩිපෙන්ඩන්ට් සහ ඉන්ඩිපෙන්ඩන්ට් කියලා කිය අදහස පුතේ. හරිද? ඩිපෙන්ඩන්ට් කියලා කියන්නේ ඒකට තනිව අදහස ප්‍රකාශ කරන්න බෑ කියන එක. හරි. ඒ කියන්නේ මොකක් හරි මත රඳා පවතින්න වෙනවා. ඒ කියන්නේ තනියෙන් ඒ වචන ටික ගත්තට අපිට අදහසක් හරියටම ඔලුවට එන්නේ නැහැ. හරි. ඊට පස්සේ ඉන්ඩිපෙන්ඩන්ට් ක්ලෝස් එකක් කියලා කියන්නේ තනියම අදහස ප්‍රකාශ කරන්න පුළුවන් දෙයක්. හරි. එතකොට පළවෙනි වාක්‍ය කියවගෙන යනකොට ඒ ක්‍රියාව නිසා තමයි දෙවෙනි එක විය යුත්තේ. ඔන්න ඔය වගේ වෙලාවල් වලදී තමයි පුතේ ඔක සම්බන්ධ වෙන්නේ. හරිද? මොකද එහෙම නැත්තම් පළවෙනි එකේ අදහස එක කියවනකොට තමයි දෙවෙනි එකේ අදහස අපිට ඔලුවට එන්නේ. අර වාක්‍ය දෙක වෙන වෙනම කියවුවට අපිට හරියට මේ කියන අදහස තනිවම හදාගන්න බෑ. අන්න ඒකයි ඩිපෙන්ඩන්ට් සහ ඉන්ඩිපෙන්ඩන්ට් කියලා ඔක බෙදන්න පුළුවන්කම තියෙන්නේ. ඊට පස්සේ අනිත් කාරණාව තමයි coordinating conjunctions වගේ නෙවෙයි. හරි. subordinating conjunctions වාක්‍යවල මුල යෙදෙන්නත් පුළුවන්. ඒ කොහොමද එන්නේ කියන එක මම පැහැදිලි කරන්නම් පුතේ උදාහරණ ටික පැහැදිලි කරගෙන යද්දී. මොකද දැන් අපි ගත්තොත් එහෙම and and කියන එක වාක්‍යයක මුලින් යොදලා පටන් ගන්න බෑ පුතේ. හරි. දැන් father and mother කියන එක and father and mother එහෙම දාන and වලින් and ඉස්සරහට ගන්න පුළුවන් ක්‍රමයක් නැහැ. හරි. ඊට පස්සේ but කියන එක ඇත්තටම කලින් අදහසක් එක්ක සම්බන්ධ වෙනවා මිසක් වාක්‍යයක ඉස්සරහින් ලියන්න බෑ. හරි. අපි ඒ වුණාට ලියනවා. හරි. but කියලා අපි එහෙම කියනවා. නමුත් කියලා අපි කියනවා. නමුත් අර කතාවේදී පවක පාවිච්චි වෙනවා. නමුත් පුතේ but කියන එක ඉස්සරහට යොදන්න පුළුවන් වචනයක් නෙවෙයි. එයා යොදන්න ඕනේ අදාළ වාක්‍ය දෙක මැද. හරිද? ඊට පස්සේ අපි yet කියලා කියනවා. ඊට පස්සේ so කියලා කියනවා. ওই වගේ අදහස් සියල්ලම වාක්‍යවල මුල යොදන්න බෑ. හරිද? නමුත් අපි මෙන්න මේ ඉගෙන ගන්න හදන
subordinating conjunctions වාක්‍යවල මුල යොදන්න පුළුවන්. හරි අන්න මේ පොයින්ට් එක අපි ලියාගමු. ලියන්න පහලින් තරුවක් දාලා මෙහෙම. මෙම වර්ගයට අයත් සංධිපද මෙම වර්ගයට අයත් සංධිපද මෙම වර්ගයට අයත් සංධිපද වාක්‍යවල මුලින් යොදා වාක්‍යවල මුලින් යොදා වාක්‍යවල මුලින් යොදා අදහස් ප්‍රකාශ කළ හැක. අදහස් ප්‍රකාශ කළ හැක. අදහස් ප්‍රකාශ කළ හැක. හරි. ඒක මතක තියාගන්න ඕනේ. ඒක රඳා පවතින්නේ ඒ වාක්‍යවල තියෙන සම්බන්ධතාවය අනුව, තේරුම අනුව. හරි ඒක ඔළුවේ තියාගන්න. ඔන්න මම පෙන්වන්න හදන්නේ පුතේ මේ જાතියට අයිති වෙන වචන මොනවද කියලා. subordinating conjunctions කියන්නේ මොනවද කියලා. මෙන්න මේ වගුව ඔය දරුවන්ට ලියා ගන්න සිද්ධ වෙනවා. හරි. මෙන්න මේකේ තියෙන common examples ටිකක්. ඒ නිසා හොඳ දරුවෝ වගේ මෙන්න මේ වගුව හරි ගහන්න මේ වචනවල සිංහල තේරුම් තියෙනවා. මේ ටිකේම මේක හොඳට අහගන්න පුතේ. හොඳට අහගන්න. මේ ටිකේම තේරුම එකයි. හරි මේවට වෙන වෙනම තේරුම් නැහැ. because කියන්නේත් නිසා බැවින් හේතුවෙන් නිසා as කියන්නේත් නිසා බැවින් හේතුවෙන් since කියන්නේත් නිසා බැවින් හේතුවෙන් because of කියන්නේත් since නිසා බැවින් හේතුවෙන් owing to due to since so කියන්නේත් නිසා බැවින් හේතුවෙන් තේරුම ලියන විදිහ ආ plan කරලා තියාගන්න මම තේරුම කියන්න. ඊට පස්සේ though although even though කියලා කියන එකේ තේරුම් සමානයි. ඒක ඉස්සරහින් ලියා ගන්න පුළුවන් කැමති කෙනෙකුට. උනත් නමුත් එහෙත්. ඊට පස්සේ if සහ even if කියන දෙකේ තේරුම සමානයි. unless කියන එකේ තේරුම වෙනස්. හරි. ඊළඟට till until තේරුම සමානයි. while වෙනම තේරුමක්, when වෙනම තේරුමක්, before වෙනම තේරුමක්, after වෙනම තේරුමක්. ඊට පස්සේ මේකේ as long as වෙනම තේරුමක්, as soon as වෙනම තේරුමක්, as far as well as though සහ very time ඕවා වෙනස්. තේරුම් වෙනස්. ඊළඟට where තේරුම වෙනස්, wherever තේරුම වෙනස්. එතකොට මෙන්න මේ ටික ඔළුවේ තියාගන්න. මේ තමයි ඒවා පාවිච්චි කරන්න භාවිතා වෙන පොයින්ට් එක. දැන් මේ වචන ටික ඔක්කොම පාවිච්චි කරන්නේ reason හේතුවක් වෙනුවෙන්. හරි හේතුව වෙනුවෙන්. ඊට පස්සේ though although even though පාවිච්චි කරන්නේ comparison. එකිනෙක සංසන්දනාත්මක අදහස් වෙනුවෙන්. මේකේ තේරුම ලියා ගන්න ඉතින් තියන්න. හේතුව ඊට පස්සේ මේක සංසන්දනාත්මක අදහස්. ඊට පස්සේ condition කියන්නේ తত্ত্বය. හරි කොන්දේසිය කියන එක. ඊට පස්සේ time කාලය සහ place ස්ථානය. එතකොට ඔන්න ඕක ස්ථානයක් ගැන ප්‍රකාශ වෙන වෙලාවට තමයි where කියන එක ගන්නෙ. කොන්දේසියක් ගැන කියවෙනවා නම් තමයි even if unless කියන වචන ගන්නෙ. ඒ නිසා පොදුවේ මෙන්න මේ එකින් එක අපි කතා කරනවා පුතේ කලින් වගේම එකින් එක කතා කරනවා බය වෙන්න එපා. දැනට මෙන්න මේ වගුව ඉක්මනින් ලියා ගන්න. ලියාගෙන ඉවර වෙලා ඉක්මනට හරි කියලා කියන්න.
ඒ අතර ඔයාලට ගැටලු මොනවා හරි තියෙනවා නම් අහන්න පුළුවන්. අද ළමයි සැලකිය යුතු ප්‍රමාණයක් අඩුයි. සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් ළමයි වෙනද සහභාගී වෙනවා ළමයි 80ක් විතර. ඒ අනුව ගත්තොත් ළමයි 40ක් විතර අඩුයි අද. දැන් ඉන්නේ 45යි 43යි සීමාවේ. ඊට පස්සේ පන්ති එන දරුවන්ගෙන් ගත්තොත් නම් ඉතින් ලොකු ප්‍රමාණයක් අඩුයි තවත්. ඔන්ලයින් සම්බන්ධ වෙන දරුවන්ගෙනුත් 40ක් විතරම අද අඩුයි. එනිසා යාළුවන්ට මතක් කරන්න. මේ උඩුගම ළමයි ඉන්නවද කවුරු හරි මෙතන? ඉන්නවනේ. මලීෂා ඉන්නවා ඊට පස්සේ සුසන් ඉන්නවා. එතකොට ඉමුදුවේ ළමයි ඒත් ඉන්නවනේ. නෑ මම බැලුවේ ගෲප් එකකට මම කර ලින්ක් එකවත් ගිහින් නැතුව බ්ලොක් වෙලාද කියලා. ඊට පස්සේ සෙහන්ස් එකේ ඔයගොල්ලන් ඉන්නවා. තෙනුල් ඉන්නවා. නෝන්ත ඉන්නවා. බ්‍රහස්පතින්දා තියෙන ක්ලාස් එක වෙනස් කරන්න පුළුවන්ද? මොකද පුතේ ප්‍රශ්නේ? වෙනස් කරන්න පුතේ දවසක් නෑ ඇත්තටම. දවසක් නෑ කියන්නේ සතිය දවස් 7ම පාන්දර පන්ති තියෙනවා. ඊට පස්සේ සතිය දවස් 7ම රෑ පන්තිත් තියෙනවා. ඊට පස්සේ දවල් ටයිම් එකේ ඒත් තියෙනවා. බලමුකෝ අපි. කවුද අහන්නේ තමාෂි? මේ කොහේ ක්ලාස් එකේ තමාෂිද මේ වඳුරම්බේ කීයද? පුතේ මොකද ගැටලුව කියලා මට ගෲප් එකේදී චුට්ටක් කියන්න. ගෲප් එකට ආවට පස්සේ මට කියන්නකෝ මොකද්ද ප්‍රශ්නේ කියලා බලමු කතා කරලා. හරි මේ ටික ලියාගෙන ඉවරද පුතේ? හරි ලියලා ඉවරයි කියලා තියෙනවා. තේරුම් ටික මම පිළිවෙලින් කියනවා හරියට ලියා ගන්න. because as since because of owing to due to ඇතුළු සියලු පදවල තේරුම හරිද? ඒ සියල්ලේ තේරුම ලියා ගන්න පුතේ. ওই සියල්ලටම තියෙන තේරුම එකයි. නිසා බැවින් හේතුවෙන්. නිසා බැවින් හේතුවෙන්. ඒවා අපි පාවිච්චි කරන්න පුතේ හේතුවක් ගැන කියන්න. රීසන් කියන්නේ හේතුව. එතකොට හේතුවක් ගැන ප්‍රකාශ කරනකොට තමයි ඒ වචන ටික පාවිච්චි වෙන්නේ.
ඊළඟ එක though, although, even though වචන තුනේම තේරුම සමානයි පුතේ. උනත්, නමුත්, එහෙත්. උනත්, නමුත්, එහෙත්. උනත්, නමුත්, එහෙත්. ලියා ගන්න පුතේ අපි මේ වචන තුන පාවිච්චි කරනවා comparison සංසන්දනය සඳහා. සංසන්දනය සඳහා. ඊට පස්සේ if සහ even if කියලා කියන්නේ if කියන එක පුතේ තේරුම නම් කියන එක. හරි. ඊට පස්සේ even if කියන්නේත් නම් කියන එක. එහෙම නැත්නම් ඒකට තව තේරුමක් ගන්න පුළුවන් විතදී උනත් කියලා. හරි. even if විතදී උනත්. ඒ කියන්නේ අපි ඔය කියන්නේ ඒක වෙන ඒක වෙද්දි උනත් කියලා. හරි. ඒක වෙද්දි උනත් කියලා අපි කියනවා. හරි. එතකොට දැන් අපි හිතමු ටීචර් කෙනෙක් ඔයාට බයිනවා. හරි දුකයිනේ. ඒ දුක වුණත් ඔයා ඒක දරාගෙන ඉන්නවා. අපිට කියන්න පුළුවන් ඒ වෙද්දි වුණත් එයා ඒක දරාගෙන හිටියා කියලා. අන්න ඒ අදහස ගන්නවා even if වලින්. එතකොට if සහ even if දෙකේම තේරුම නම් කියන එක නම්. ඊට පස්සේ even if වලට වෙනම තේරුමක් අපිට ගන්න පුළුවන් විතදී උනත්. විතදී උනත්. reason කියන එකේ තේරුම කියන්නකෝ. reason කියන්නේ පුතේ හේතුව. reason කියලා කියන්නේ හේතුව. හරි. ඊට පස්සේ unless කියලා කියන්නේ පුතේ නැත්නම්. හරි. if කියන්නේ නම් unless කියලා කියන්නේ නැත්නම්. හරි. ඊළඟ එක till until කියන්නේ තුරු කියන එක. තුරු till until තුරු තෙක් කියලා ගන්නත් පුළුවන්. තුරු තෙක්. ඊළඟට while කියලා කියන්නේ පුතේ ආයේක අරක හේතුව කිව්වේ නැහැ. කලින් එකේ පුතේ බලන්න if even if unless කියන වචන තුන condition කියලා කියන්නේ පුතේ කොන්දේසිය. හරි. කොන්දේසිය ගැන ප්‍රකාශ වෙද්දි මෙන්න මෙතෙන්ට එන්නේ. හරි. කොන්දේසිය ගැන ප්‍රකාශ වෙනකොට තමයි අපිට මේ වචන තුන ඕනේ. ඔයා එන්නේ නැත්තම් මං එන්නේ නැහැ. ඔයා එන්නේ නැත්තම් තමයි එන්නේ නැත්තේ. නැත්නම් unless. හරි. ඊට පස්සේ ඔයා එනවා නම් මං එනවා if. එතකොට අන්න ওই වගේ කොන්දේසියක් ගැන කියවෙන. කොන්දේසිය තමයි ඔයා එන්න ඕනේ. අපි කියන්නේ හොඳින් මහන්සි වෙලා වැඩ කරනවා නම් විභාගය සමත් වෙයි. If you work hard you will pass the examination. If you work hard ඔයා මහන්සියෙන් වැඩ කරනවා නම්. ඊට පස්සේ unless කියන එක අපි පාවිච්චි කරනවා නැත්නම් කියලා කියන්න. ඒකෙම අනිත් පැත්ත ඒකේ opposite එක තමයි unless කියලා කියන්නේ. හරි. ඊළඟට till until කියලා කියන්නේ තුරු තෙක්. while කියලා කියන්නේ අතරතුර. while කියලා කියන්නේ අතරතුර. ඊට පස්සේ when කියලා කියන්නේ විට කොට තේරුම් දෙකයි. විට කියලා කියන්නේ යන විට, කන විට, බොන විට අපි කියන්නේ එහෙම. ඔයා එන විට, යනකොට, ලියනකොට, ඒ වගේ අපි ওই විට කොට කියන අපි අදහස ප්‍රකාශ කරනවා when වලින්. ඊළඟට before කියලා කියන්නේ පෙර, after කියලා කියන්නේ පසු. මේ වචන පුතේ එකින් එකට පැහැදිලි කරනවා කලින් වගේම. එනිසා බය වෙන්න එපා. ඊළඟ එක මේක අමාරු කොටසක්. හරි මේක conjunctions කොටස මෙහෙමයි. අමාරුයි කියන පුතේ කිසි දෙයක් අමාරු නැහැ. මොලේට ටිකක් තදින් ඔයා කාවත් දන්න ඕනේ දෙයක්. හරිද? මේකේ භාවිතයන් වෙනස් වෙන තැන් තියෙනවා. අපි ඒවා වෙනම කතා කරනවා. මේකේ අභ්‍යාස ටිකක් තියෙනවා. ඒ අභ්‍යාස ටික කතා කරනවා. මේ කතා කරන හැම කොටසකදීම ඔයා ඔළුවට මේක තදින් දාගන්න ඕනේ කියන එක මතක තියාගන්න. හරි? ඊළඟ එක as long as කියලා කියන්නේ ඒ කියන්නේ දිගු කාලයක්. as long as දිගු කාලයක්. ඊට පස්සේ as soon as කියලා කියන්නේ ඉක්මනින්. ඊට පස්සේ as far as කියන්නේ දුරට. අපි කියන්නේ යම් තාක් දුරකට ඒ වගේ දුරට කියන අදහස දුරට. එකින් එක තේරුම් එක්ක භාවිතයන් එක්ක කියලා දෙන්නම්. as well as කියන්නේ එසේම
නැත්තම් මෙන්ම එසේම නැත්තම් මෙන්ම ඊළඟ එක as though කියලා කියන්නේ නමුත් කියන එක ඊළඟ එක very time කියලා කියන්නේ හැම විට කියන අදහස හරි හැම විට ඊළඟ එක where කියන්නේ කොහේද ඊළඟ එක where ever කියන්නේ කොහේ හෝ ඕකේ පුතේ පොඩි වචනයක් මට මගහැරිලා තියෙනවා ඕක දානකොට ඕකට එන්න ඕනේ පුතේ වචනයක් time වලට මෙන්න මේක whenever හරි මෙන්න මෙතෙන්ට එන්න ඕනේ time වලට වචනයක් ඒ තමයි whenever කියලා කියන්නේ ඕනෑම විටක හරි whenever කියලා කියන්නේ ඕනෑම විටක හරි අපි ඔය තේරුම් එකින් එකට කතා කරමු භාවිතා වෙන්නේ ඇයි කොහොමද මොකටද ඒ සියල්ල කතා කරමු මොකද්ද පුතේ whenever කියන්නේ මොකක්ද ඕනෑම විටක whenever කියන්නේ ඕනෑම විටක හරි මේක පුතේ මේකින් ඉවර නෑ තව පාර්ට් එකක් තියෙනවා ඒ වගේම මේ සියලු වචන එකින් එකට අපි කතා කරන්න ඕනේ මේකේ භාවිතයන් මෙන්න මේක කියලා reason කියන එකේ තේරුම ආපහු අහනවා reason කියලා කියන්නේ පුතේ හේතුව හරි reason කියලා කියන්නේ හේතුව ඊට පස්සේ comparison සංසන්දනය condition තත්වය සහ time කාලය ගැන හංගවන වචන මේවා පුතේ කාලය ගැන හංගවන්න පාවිච්චි වෙන්නේ ඊට පස්සේ මේවා කොන්දේසිය ගැන හංගවන්න මේවා සංසන්දනයක් බව හංගවන්න ඊට පස්සේ මේවා හේතුවක් පිළිබඳ හංගවන්න ඒ වගේම මෙතනදී place ස්ථානයක් පිළිබඳ හංගවන්න තමයි පාවිච්චි වෙන්නේ wherever තේරුම where කියන්නේ කොහේද wherever කියන්නේ කොහේ හෝ wherever කොහේ හෝ හරි මේකේ පොතේ ඉගැන්වීම් කොටස මම ඊළඟ දවසට කල් දානවා මොකද මේකේ වචන ගොඩක් තියෙනවා ඒ ටික ඔක්කොම එකට උගන්වගෙන යන්න ඕනේ සහ මේ අපි කතා කරපු වචන සියල්ලේ තේරුම හරි දැන් මම අහුවොත් because කියන්නේ මොකද්ද නිසා බැවින් හේතුවෙන් unless කියන්නේ නැත්නම් as well කියන්නේ එසේම whenever ඕනෑම විටක due to නිසා බැවින් හේතුවෙන් ඊට පස්සේ but නමුත් එහෙත් ඒ වුණාට හරි ඊට පස්සේ though although even though උනත් නමුත් එහෙත් wherever කොහේ හෝ ඔන්න ඔය විදියට පුතේ මට තේරුම් ටික ඔබ පාඩම් කරගෙන ඉන්න එක අත්‍යවශ්‍යයි හරි මේකේ වාක්‍යවල අර්ථය නිරූපණය කරලා ගන්නකොට උදාහරණ වාක්‍ය කතා කරනකොට ඒ වගේම පේපර් එකේ හිස්තැන් පුරවනකොට පුතේ අපිට මේ තේරුම අනිවාර්යෙන් ඕනමයි එනිසා මේ උගන්නපු වචන ටිකේ තේරුම හරි coordinating conjunctions විදියට අපි කතා කරා for and no but oh yet so මේ වචන ටික ඒක මතක තියාගන්න මේ fan boys කියන acronym එකෙන් හරි මේ කියන අකුරු වලට අනුව හදාගත්ත වචනයක් ඒ જાතිය වචන 7යි තියෙන්නේ සහ ඊට පස්සේ මෙතන නම් පුතේ මීට වඩා තව වචන කීපයක් තියෙනවා නමුත් ඔබ දැනගත යුතු වචන ප්‍රමාණය තමයි මේ හරි මේකට තව වචන ඇතුළත් කරන්න පුළුවන් ඊට පස්සේ හරියට ගත්තොත් මට මතක විදියට මේ තියෙන මෙන්න මේකේ ගොඩක් වචන තව තියෙනවා type of conjunction මේ තියෙන subordinating දැන් ඔයාලට ඔයි කියලා දීපු ටිකට අමතරව මේ තව වචන ලයිස්තුවක්ම තියෙනවා ඒ නිසා පුතේ මේක ඔයාලට සියල්ල දැනගත යුතු නැහැ ඒවා එකින් එක අපි කතා කරනවා ඊට පස්සේ ඔයා දැනගත යුතු ඔයාට අදාළ කොටස තමයි මේ තියෙන්නේ හරි මේක නම් වැඩි වෙන්න වෙනස් වෙන්නේ නැහැ ඒක 7ම තමයි for and no but oh yet so නමුත් මේවා පුතේ වැඩි වෙනවා හරි අපි කතා කරන්නේ correlative conjunctions උත් ඔයාට අවශ්‍ය ටික විතරයි මේකේ තව ගොඩක් තියෙනවා ඒ නිසා මතක තියාගන්න පුතේ
මේ කොටස් ටික හරි මේ දේවල් ටික අපි ඊළඟ දවසේ පැහැදිලිව කතා කරනවා. එතකොට මේකේ තියෙනවා පාඩම් කරන්න ඔයාලට වැඩක්. ඒ තමයි මේ කතා කරපු coordinating conjunctions ටිකේ භාවිතයන් දැන් හරියටම ඔලුවට ගන්න අවශ්‍ය ඕන කරනවා. ඒ වගේම subordinating conjunctions වල වචන ටිකේ තේරුම හරි වගුවම පාඩම් කරගන්න අවශ්‍යයි. මේක ඇයි පාවිච්චි වෙන්නේ සහ වචන වල තේරුම මොකක්ද කියන එක. මෙන්න මේ වගුව discharge. හරි. එනිසා මේ ටික හරියටම පාඩම් කරගන්නම ඕනේ. මොකද මං හිතුනොතින් අහනවා. මම කියලා අහනවා. තේරුම මොකක්ද කියලා messages දාන්න එපා. ඊට පස්සේ පුතේ මෙන්න මෙහෙම දැන් ඔයාලගේ ක්ලාස් එකේ මොකොත් ගැටලුවක් උනේ නැහැ. ඒ නිසා තාම ඔයාලට පුළුවන් නමුත් 10 වසරේදී එක්කෙනෙක් මේ කියන්නේ එක දරුවෙක් අනවශ්‍ය විදියට යාළුවෙක් එක්ක chat කරලා මම ඒක එදා කිව්වා මං හිතන්නේ ඊයේ ක්ලාස් බ්‍රහස්පතින්ද ක්ලාස් එක පටන් ගන්නකොට. ඉතින් ඒ නිසා එයාලගේ දැන් chat block කරලා තියෙන්නේ. chat block කරන්න පුළුවන් එයාලට කතා කරන්න පුළුවන් මං එක්ක විතරයි. ඒ කියන්නේ message එකක් දැම්මුණත් ඒක මාත් එක්ක විතරයි කතා කරන්න පුළුවන්. මට විතරයි display වෙන්නේ. අනිත් කිසිම කෙනෙකුට පේන්නේ නැහැ. ඒ වගේම ස්ක්‍රීන් එකේ කිසිම දෙයක් කිසිම කෙනෙකුට කිසිම විදියකින් ලියන්න බෑ. ඊට පස්සේ ඒ විදිහේ ඔක්කොම ටික බ්ලොක් කරලා තියෙන්නේ. හරි. ඉතින් ඒ නිසා ඔයාලගේ එහෙම තත්ත්වයක් ආවේ නැහැ. ඒ නිසා ඔයාලට මේ message දැන් එයාලා මොන හරි අහනවා නම් එතනොත් සම්පූර්ණයෙන්ම messages බ්ලොක් කරනවා. බ්ලොක් කළා අහන දේවල් මගෙන් අහන්න කටින් අහන්න වෙන විදියට හදනවා. හරි. සහ ඒ මොනවත් ඊට පස්සේ මෙහෙන් settings වෙනස් කරන්න පුළුවන්. ඔයාලට අන්මියුට් කරන්න බැරි වෙන්න ඒ ඔක්කොම හදන්න පුළුවන්. ඉතින් එයාලගේ මේ මට්ටමට දැන් ඇවිත් තියෙන්නේ. ඒ කියන්නේ එහෙම ලොකු අවුලක් නෙවෙයි. අර chat කරලා සහ එහෙම යාළුවෙක් කියන්නේ වෙන ඒ පන්තියෙම ඉන්න වෙන ළමයෙකුගේ නමින් තව කෙනෙක් ඇඩ් වෙලා. ඒ කියන්නේ වෙන එයාගේ නම දාගෙන වෙන කෙනෙක්. හරි. ඉතින් ඒ නිසා ඒක ගැටලුවක් වෙද්දී ආව රිමූව් කරලා report කරා. එතකොට එයාට ඒකෙන් ආපහු ඒ report එක ඒ වගේව දෙකක් විතර වැදුනම දෙක තුනක් වැදුනම එයාගේ Zoom account එක cancel වෙනවා. ඒ ඊමේල් එකට ආපහු එයාට හදන්න බැහැ Zoom account එකක්. ඉතින් ඊට පස්සේ ඒක හරියට security එක හොඳටම තියෙනවා. Zoom වල කට්ටිය කෑ ගහනවා නම් ඊට පස්සේ ඒ වගේ ඒවට පුතේ ඕන තරම් security options තියෙනවා. හරි Zoom එක ගැන හරියටම දැනගන්න ඕනි කෙනෙක් ඉන්නවා නම් මගෙන් ඉල්ලන්න මම ඔයාලට එවන්නම්. ඒකේ භාවිතයන් ටික security system එක හදන විදිය. ඉතින් ඒ නිසා ඒකට options තියෙනවා. ඉතින් එහෙම කෑ ගහලා disturb වෙන පන්ති තියෙනවා නම් ඔයාලට පුළුවන් ඒ ගැන අදාළ ගුරුවරයාව දැනුවත් කරන්න සර් මෙහෙම ඔප්ෂන්ස් ඔයාලට ගන්න පුළුවන් කියලා. හරි. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේම ඔයාලගේ ඔය පෙන් එක ඔය annotate pens පාවිච්චි කරන විදිය, ස්ක්‍රීන් එක ෂෙයා කරන විදිය, ඊට පස්සේ කොම මෙහෙන් ෆිල්ටර් කරන්න පුළුවන් මේකේ security options තියෙනවා. හරි. ඉතින් ඔයාලගේ එක එහෙම ගැටලුවක් නොවුන නිසා දැන් අද හැබැයි ඔයාලට ඒක දැනෙන්නේ නැති. ඔයාලට chat කරන්න බෑ. හරි. chat කරනකොට ඔයාලට පුළුවන් මට මොනවා හරි කියන්න විතරයි. මොකද ඔක්කොම ඇඩ්මින්ට ඒ කියන්නේ host කරන කෙනාට විතරයි ඔයාලට දාන්න පුළුවන් messages. හරි. ඒ ඇරෙන්න ඔයාලා යාළුවන්ට messages දැම්මට පේන්නේ නැහැ. දාන්න බෑ. ඒ නිසා මේ ඒ වගේ දේවල් තියෙනවා. හරි. ඉතින් ඒක නිසා මේ මට පේනවා ඔක්කොම ටික. ඒ නිසා ඒ වගේ security options ගොඩක් තියෙනවා. මොකද මේ ටයිම් වල ළමයින්ට කෑ ගහන්න බෑ. හරි කෑ ගහනවා නම් ඒකටත් security options තියෙනවා. එයාට මොකද කරන්න කියන එක ගැන. ඒ නිසා යාව remove කරලා දාන්න පුළුවන් report එකක් එක්ක. එතකොට report මම දෙකක් විතර submit කරාට පස්සේ Zoom account එක cancel වෙනවා. එතකොට කිසිම පන්තියකට යාට log වෙන්න වෙන්නේ නැහැ. ආයෙ එකක් හදාගන්න වෙනවනේ. ඒ හදාගන්නත් SIM එකක් ඕනේ. SIM එකකට email එකක් හදාගන්න ඕනේ. ඒ කියන්නේ email හද ඕවා කර ඉන්න වෙනවා. ඉතින් ඒ නිසා ඒ ඇරෙන්න දැන් ගෙදරකදී කොහොමත් කෑ ගහන්න බෑනේ. මේ ටයිම් එකේ කෑ ගහන්න බෑ. ගෙදර අනිත් මිනිස්සු ඉන්නවා අහගෙන ඉන්නවා. ඒ නිසා අර වගේ දේවල් ස්ක්‍රීන් එක ෂෙයා කරන්න වෙන ඒවා දාන්න එහෙමනේ කරන්න පුළුවන්. ඒ නිසා ඒවා බ්ලොක් කරගන්න පුළුවන්. හරි. ඉතින් මේ මට්ටමට security options තියෙනවා. ඔයාලට යම් කෙනෙකුට දැනගන්න ඕන නම් අහන්න. හරි. ඉතින් ඒක නිසා ඔන්න ඔය කාරණා ටික මතක තියාගන්න පුතේ. ඔය ටිකත් එක්ක මෙන්න මේ පාඩම් කරන දේ. හරිද? පාඩම් වැඩ ටික හොඳට කරගන්න මේ පාඩම් කරන දේවල්. ඒ වගේම පුතේ ඔයාලට මේ දවස්වල මොන හරි තියනවද ගැටලු? ඒ ගැනත් චුට්ටක් අහන්න ඕනේ. ඒ කියන්නේ මොන හරි දැන් මේ යන සිස්ටම් එක පොඩ්ඩක් එක දිගට මොනොටනස් ඒකාකාරීද? එහෙම නැත්නම් මොන හරි ඔයාලගේ ක්‍රියේටිව් අයිඩියාස් තියනවද වෙන? එහෙම නැත්නම් කියන්නේ මගේ ක්ලාස් එක විතරක් නෙවෙයි Zoom වල දැන් ගොඩක් ක්ලාසස් යනවනේ. ඉතින් ඔයාලා කතා බහ කරනවා හරි අඩුයි. හරි. ඉතින් එතකොට මට තමයි ටිකක් එපා වෙන්නේ. ඉතින් මේ දේවල් එක්ක
ඔයාලට තියෙනවද මොන හරි ගැටලු ඒ කියන්නේ අධ්‍යාපනික වශයෙන් පාඩම් කරන්න එහෙම දැන් මේ දවස්වල පාඩම් කරනවා ඇති පාඩම් කරගෙන යනකොට මතක හිටින්නේ නැති යනම් නම් එහෙම ඒවා තියෙනවා නම් ඒවත් පොඩ්ඩක් ඔළුවට දාලා හොයාගෙන තියාගන්න. ඒ කියන්නේ හිතන්න පොඩ්ඩක් තමන් ගැන, තමන් කරන දේවල් ගැන, වැඩ කරන විදිය ගැන, ඒකේ ගැටලු මොනවා හරි තියෙනවා නම් අපි කතා කරමු වෙලාවක. ඉතින් ඒ ගැන පොඩ්ඩක් කතා කරන්නත් පොඩි අදහසක් තියෙනවා. හරි. ඔන්න ඇවිල්ලා තියෙන ඔප්ෂන් එකක් බෝඩ් එකෙත් උගන්වමු කියලා. හරි. බෝඩ් එකේ ඉතින් උගන්වන්න පුතේ මේ දවස්වල දැන් අර ප්‍රශ්නනේ සාකච්ඡා කරේ. දැන් අද ලෙසන් එක ඉගෙනුවේ නැත්නම් ඉංග්‍රීසි ටික මම බෝඩ් එකේ ලියලා ලිව්වනම් ගොඩක් වෙලා යනවා. ඒකයි ඔයාලට බෝඩ් එක පාවිච්චි නොකරේ. නැත්නම් මමත් ආසයි බෝඩ් එකේ උගන්වන්න මට කම්මැලි ඔහොම උගන්වනකොට. හැබැයි ඔයාලට වාසියක් තියෙනවා ඕකෙන් ඔහොම උගන්වද්දී අර මම අන්ඩර්ලයින් කරන ඒවා අනම්මනම් ඔක්කොම ටික ඔයාලට ඒකෙදි පේනවා. හරි. ඉතින් ඒක නිසා සහ අර අපි අර කතා කරේ 9 වෙනි ප්‍රශ්නේ හිස් තැම්පුරවන ඒවා. ඒ වගේ වෙලාවල් වලදී ඔප්ෂන්ස් highlight කරන ඒවා මම එහෙම නිකන් මුන් නෑනේ ස්ක්‍රීන් එකේ එක ඩිස්ප්ලේ කරලා මම නිකන් ඉන්නේ නෑ. හරි. ඒකේ පවා මම highlight කරනවා. nouns verb adverb දානම්මනම් ඕවා මාක් කරනවා. ඒක ගැලපෙන විදිය කියලා දෙනවා. හරි. ඒක වැඩිපුර එහෙම කරන්න හේතුව පුතේ ඔයාලට බෝඩ් එකේ අර බොඳ වීමක් එන්නේ නැහැ. හරි. ඊට පස්සේ බෝඩ් එකේ උගන්වද්දි සමහර වෙලාවවලදී ස්ක්‍රීන් එක ෂෙයා يعني මේ සිග්නල් අවුල් වෙනකොට පොඩ්ඩක් මේ වෙනවා. හැබැයි ස්ක්‍රීන් එක ෂෙයා වෙද්දි පොඩ්ඩක් ඒක අරින්ට වඩා ෂේප්. ඉතින් බෝඩ් එකේ උගන්වමු. හරි ඉස්සරහදී දැන් මේ ක්‍රමයටම ගියොත් තව ග්‍රැමර් ලෙසන්ස් කීපයක් තියෙනවා. ඩිරෙක්ට් ඉන්ඩිරෙක්ට් කොහොමටත් මට උගන්වන්න බෝඩ් එක ඕනමයි. ඒ නිසා මේ දේවල් ටික පටන් ගත්තට පස්සේ ඒකත් හරියයි. ඊළඟට තියෙනවා සර් තර්ස්ඩේ රෙකෝඩ් එකක් දානවද ගෲප් එකට? පුතේ අනිවාර්යෙන් ගෲප් එකට දානවා කියන එකක් ඒ කියන්නේ මම දැම්ම මං හිතන්නේ ඉල්ලපු ගෲප්ස් වලට තමන්ට අවශ්‍ය නම් තමන් මට ඒ කියන්නේ තමන්ට ඕන නම් ගෲප් එකේ හරි කොහොම හරි මෙසේජ් එකක් මට දාන්න වීඩියෝ එක දෙන්න කියලා. එතකොට මම වීඩියෝ එක එවන්නම්. හරි මට ඒක හැම වෙලෙම මතක් වෙන්නේ නැහැ. ඊට පස්සේ කියලා තියෙනවා පාඩම් කරන ඒවා මතක නැහැ කියලා. ඒ මතක නැති වෙන්නේ පුතේ පාඩම් කරන්නේ නැහැ. ඒ කියන්නේ පාඩම් කරනවා කියන දේ අවධානයෙන් නොකරම. හරි. පාඩම් කරනවා කියලා කියන එක අවධානයෙන් නොකරම තමයි පාඩම් කරන එක මතක නැත්තේ. හරි. ඒක නිසා ඒකට මොකද කරන්න කියන එක මම ඔයාලට කියන්නම්. ඉතින් මට තේරෙනවා ඒ වගේ ගැටලු ඇති කියලා. ඉතින් අපි ඒ ගැන වෙලාවක කතා කරමු. වෙලාවක කියන්නේ අපි ක්ලාස් ටයිම් එකේ පැයක් විතර අරගෙන ඔයාලගේ තියෙන ගැටලු. හරි පාඩම් කරනකොට මොකද කරන්නේ? ඒ වගේ දේවල් ටිකක් දැනුවත් කරන්න ඕනි කියලා මට හිතුණා. ඉතින් ඒ නිසා මේ දේවල් ටික අපි කතා කරමු. හරි වෙලාවක. ඉතින් ඊට පස්සේ සර් ලෙටර් ලියන හැටි මොකද්ද? ඒක අහපු දේ පුතේ මට පැහැදිලි නැහැ. දරුවෙක් අහලා තිනවා තර්ස්ඩේ ක්ලාස් එක වෙනස් කරගන්න බැරි වෙයිද සර්? ඊට පස්සේ ලෙටර් ලියන හැටි කියා දෙනවද? පුතේ ලෙටර්ස් ලියන හැටි අපි කතා කරා. හරි ලෙටර්ස් ලියන හැටි අපි කතා කරා කියන්නේ ඒ කොටස ඉවරුණා. ලෙටර් රයිටින් ෆ්‍රේසස් දීලා ඒ ෆ්‍රේසස් පාවිච්චි කරලා ලියුමක් ලියන විදිය ලියුම් 3ක් 4ක් 5ක් විතර සීමා වෙනකම් මං හිතන්නේ සමහර පන්ති වල කතා කරා. එතකොට ඒකෙන් පස්සේ අපි ඉස්සරහට ආවේ ලියනවා නම් පුතේ හැමදාම ලියුමක් ලියන්න පුළුවන්. හැබැයි එතකොට ඔයාලට පේනවා දැන් අපි හැමදාම ලෙටර් එකකට යනවා නම් ලෙටර් එක මට පැහැදිලි කරලා ඒක සෙන්ටෙන්ස් බයි සෙන්ටෙන්ස් ගොඩනගලා ඒක තේරුම් පැහැදිලි කරන සාමාන්‍යයෙන් පැය භාගයක් විතර යනවා. හරි පැය භාගයක් විනාඩි 40ක් විතර යනවා ලෙටර් එකකට. පැය භාගයක් විතරයි. හරි ඉතින් ඒ වගේ දවසකින් එහෙම ගන්නකොට අපිට මේ තියෙන කාලය පොඩ්ඩක් අඩු වෙන නිසා තමයි එහෙම නොකරේ. ඉතින් ලෙටර්ස් කතා කරා ක්ලාස් එකේ. හරි කතා කරලා ඒ ෆ්‍රේසස් ඒ දරුවා අහන දරුවක් ඒ ෆ්‍රේසස් ටික පාඩම් කරගන්න. ඊට පස්සේ එයාට වැඩ ඒ කියන්නේ හැම දරුවෙකුටම වැඩ තියෙනවා. හරි මං කිව්වේ පාඩම් දීලා ඉවර කරලා ඉන්න එක්කෙනයි තාම. අනිත් අය letter writing phrases 60 පාඩම් කරන්න තියෙනවා. ඊට පස්සේ මේ උගන්වපු conjunctions පාඩම් කරන්න තියෙනවා. prepositions වල තේරුම පාඩම් කරලා භාවිතය පාඩම් කරන්න තියෙනවා. ඊට පස්සේ නාම පදවල එක වචන බහු වචන නීති අනම්මනම් එක ස්ත්‍රීලිංග පුරුෂලිංග පද ඒවා පාඩම් කරන්න තියෙනවා. ගොඩාක් දේවල් වලට තියෙනවා පාඩම් කරන පැත්තෙන්. හරි එතකොට මේ දේවල් ටික කරගන්න පුතේ පොඩි විශ්වාසයක් එතකොට ඔයාට හැදෙනවා. හරි ඔයා confident වෙනවා. විශ්වාසයක් හැදෙනවා ඔයාට මේ දේවල් ටික හරියට යද්දි. අන්න එහෙම ස්ථාවරත්වයක් ඔයා හදාගන්න මනසේ. මම මේ ටික පාඩම් කරා. එතකොට පොඩි ගැම්මක් එනවා. ඒකත් එක්ක තමයි පුතේ ඉස්සරහට එන්න වෙන්නේ. හැම විෂයෙම එහෙමයි. තනින් තන පාඩම් කරන්න යන්නත් එපා. පිළිවෙලට මුල ඉඳලා තැනක ඉඳලා පටන් ගන්න. හරි පළවෙනි ස්ටෙප් එක සාර්ථක වුණාම අපි හිතමු විද්‍යාව පළවෙනි පාඩම පුළුවන් නම් ඒකේ බේස් එක අරගෙන පුතේ දෙවෙනි එකට එන්න. හරි. ඒ විදිහට එන්න. මොකද 10 වසර දැන් 11 පාඩම් කරන්න ගන්න එපා එකපාර. සමහර ඒවා 10 වසරත් එක්ක සම්බන්ධයි. ඒ නිසා 10 වසර 11
යුනිට් වයිස් ඔයාලට පාඩම් කරන්න පුළුවන් කෙනෙකුට. ඒ කියන්නේ විවිධ ක්‍රම තියෙනවා. පාඩමෙන් ඒකකින් ඒකකයට. දැන් 10 වසර කෙමිස්ට්‍රි කොටස් ටික බලන්න ගත්තා නම් ඒ ටික බලලා ඉවර වෙලා 11 කෙමිස්ට්‍රි කොටස් ටික ඔයාලට බලන්න ගන්න පුළුවන්. හරි. ඔන්න ඒ වගේ එහෙම ක්‍රම කීපයක් තියෙනවා ඔයාලට කරන්න. ඒ වගේ දේවල් කරන්න. හරි. වෙනස් වීම ඔයාලට කියන්නම්. ඉතින් අනිත් එක තමයි පුතේ ලියද්දී අර කම්මැලි කමෙන් පාඩම් කරන්න උත්සාහ කරන්න එපා. ටිකක් ඇක්ටිව් වෙන්න ඕනේ. ඒ කියන්නේ කොළ කටු වැඩ කොළ තියන් කුරුටු බීටි ගන්න ඕනේ. ඒ කියන්නේ තමන් හිතන දේ පාඩම් කරන දේ ලියවෙන්න හරි. හරි මම ඒක හැමදාම ඔයාලට ක්ලාසස් වල කියලා තියෙන දෙයක්. එතකොට තමයි ඕක කම්මැලි නෑ. හරි එතකොට ඔයා වැඩක් යනවා මොලේට යනවා ඒක. මොකද S2ත් එතකොට කියවන්න පාවිච්චි වෙනවා. අරක කටුසටහනක් විදියට ෂෝට් ෆෝම් ඒ කියන්නේ ෂෝට් නෝට් එකක් වගේ ඔලුවටත් යනවා. හරි ඊළඟට ෆ්ලෝ charts use කරන්න. ගැලීම් සටහන් එන විදියට පළවෙනි ස්ටෙප් එක ඒකෙන් දෙවෙනි එකට කොහොමද යන්නේ ඒ විදියට. හරි ඒ වගේ ඒවා පාවිච්චි කරන්න. හරි ඊළඟ එක letter writing අහලා තිනවා. මෙහෙම කරමු. මම ඔයාලට අද එවන්නම් letters කීපයක්. ඒ කියන්නේ letter ප්‍රශ්න. එහෙම නැත්නම් past paper ප්‍රශ්න ටිකක් මම එවන්නම්. ටිකක් කියන්නේ ප්‍රශ්න දෙකක් විතර එවන්නම් letters වල. ඒ වගේම bar graph pie charts. දැන් letter writing ඒ දරුවා අහපු නිසා මම ඒක කියලා දෙන්නම්. තව letters දෙකක් විතර ඊළඟ දවසේ මම ඒකේ උත්තර හදන විදිය plan කරන විදිය කියන්නම්. දැනට ඔයාලා දීපු letter writing phrases 60 පාවිච්චි කරලා සහ දන්න දේවල් ටික පාවිච්චි කරලා ඒ මං එවන letters දෙක ලියන්න try කරන්න. හරි. ඒ දෙක ලියන්න try කරන්න සහ ඒ letter writings ගැන අහපු දරුවා ඒක ලියලා මට WhatsApp එකට දාන්න. හරි. WhatsApp personally එවන්න මං එතකොට ඒක බලන්නම්. සහ ඊළඟ දවසේ මං ඒක කියලා දෙන්නම් ඒ letters දෙක. ඒ විදිහට අපි ඒක හදාගමු. past paper ප්‍රශ්න දෙකක් මං එවන්නම්. ගොඩක් වෙලාට පුතේ ඔයාලා letter එක ලියවෙන්නේ නැති දරුවොත් ඉන්නවා. letter එක ලියන්න නැතුව තීර ප්‍රස්තාර වෘත්ත ප්‍රස්තාරය ලියන දරුවෝ ඉන්නවා. හරි ඉතින් ඕන කෙනාට ඕන එකක් තෝරගන්න පුළුවන්. දෙකම එකයි. ගිය සතියේ මගෙන් අහුව දරුවෙක් දෙකෙන් ලේසි මොකක්ද කියලා. එහෙම එකක් නෑ පුතේ. දෙකම එකම මට්ටමේ තියෙන්නේ. letter එක හුරු වෙච්ච කෙනාට ඒක ලේසි. අර bar graph pie charts හුරු වෙච්ච කෙනාට ඒක ලේසි. හරි. ඒ නිසා අපි ඒකත් කතා කරනවා. මේ එකම අපි ඒක පටන් ගමු. හරි. මේ conjunctions කොටස ඉවරුනාට පස්සේ bar graph pie charts Venn diagrams අපි පටන් ගමු. එතකොට අපිට කල් වේලා තියෙනවා. ඊට පස්සේ අපි කෙලින්ම යන් model papers වලට සහ past papers වලට. හරි. හරි. එහෙමනම් ගැටලු තියෙනවා පුතේ තව එකතු කරගෙන දවසක අපි කතා කරමු. ඒ දේවල් ටික හදාගන්න. මට හිතෙනවා එහෙම ගොඩක් දේවල් තියෙනවා මට ඔයාලට කියන්න පාඩම් කරන විදි ගැන නම්මනම් ගැන. අනිවාර්යෙන් පුතේ තමන්ගේ කනට සාමාන්‍ය මට්ටමින් ඇහෙන විදියට. හරි. දැන් පොතක් කියවනවා නම් සාමාන්‍ය මේ මට්ටමින් තමන් කියවලා පාඩම් කරන්න. හරි නිකන් ගල් බිල්ලෝ වගේ කාමර ඇතුලේ මුල්ලක්කට වෙලා එහෙම එපා. තමන් මේසේ හරියට නිදහසේ වාඩි වෙන්න. වාඩි වෙලා පෑනක් අතට ගන්න. පාඩම් කරනකොට ඒක කියවන්න. කියවන දේ මම හැමදාම මේ කාරණා කියනවා පන්තිවල. සහ ඔයා දැන් විද්‍යාව පාඩම් කරනවා නම් විද්‍යාව මොන හරි තියෙනවා නම් ඒ පළවෙනි කොටස දාගන්න. ඒ කියන්නේ පාඩම් කරන පොයින්ට් එක තියෙනවනේ. ඒක කටු වැඩේ ඔහේ අතින් ලියවෙන්න අරින්න. ඔයා කියන දේ ලියවෙන ඉරි කෑලි වදීවි චිත්‍රයන් දේවි හරි එහෙම ලියවි එන්න. සහ ඊට පස්සේ හිස්ටරි වගේ එකකදී ඒක ගොඩක් වැදගත්. ඒකෙන් පස්සේ එහෙම පාඩම් කරන්න. හරි කටු වැඩකොළ කුරුටු බීටි ගාපු කටු වැඩකොළ බණ්ඩල් එකක් ඔයා ගාව එකතු වෙන්න ඕනේ O level වලට පාඩම් කරලා ඉවර වෙනකොට. හරි. සහ අනිත් කාරණාව පුතේ දුවේ සාමාන්‍යයෙන් ඔයාට විභාගේ කල් යනවා. ඒ ගැන සැකයක් නැහැ. ඒක ජනවාරි පෙබරවාරි වෙන්නත් පුළුවන්. මාර්තු විතර වෙන්නත් පුළුවන්. ඒක තාම කියාගන්න බැහැ හරියටම. ඉතින් ඒ කල් ගියා කියන එක නිදහසට කාරණාවක් නෙවෙයි. ඒ නිසා මතක තියාගන්න ඔයා කොහොම වුණත් දැන් මේ ඉන්නේ අපි ජූනි මාසේ ජූලි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් වෙද්දී වැඩේ පාඩම් කරලා හැම විෂයක්ම ඉවර වෙන්න ඕනේ. හරි. ඒක කරන්න try එකක් දෙන්න පුතේ. මොකද ගෙදර ඉන්නේ ඔයාලා. ඔයාලට යම් කාලේ නිදහසක් තියෙනවා. මගතොට ඒ කාලේ නාස්ති වෙන්නේ නැහැ. යන්න එන්න අනම්මනන් වලට එහෙම මෙහෙ නෑ දෑ ගෙවල් අරවා මේවා මගුල් ගෙවල් වලට යන්න කාලේ නාස්ති වෙන්නේ නැහැ. දාන ගෙවල් මල ගෙවල් ඒවා කිසි දෙයක් ගෙදරනේ ඉන්නේ. නිදහස්. හරි. ලොකු නිදහසක් ඔයාලට තියෙනවා පාඩම් කටයුතු කරගන්න. ඉතින් ජීවිතේ වෙනස් කරන කාලය පුතේ මේ කාලේ. ඒ නිසා මේ වටින කාලේ යන්නේ වැඩ කරන්න නිකම්ම ඉන්න එපා. හරි. ඉතින් ඒ රික්වෙස්ට් එකත් එක්ක ක්ලාස් එක මම අදට නතර කරනවා. Have a nice week and goodbye. ආයෙ අහලා තියෙනවා Thursday class එක වෙනස් කරන්න බැරි වේද කියලා. මම ඒක බලන්නම් පුතේ. හරිද? group එකට මම ඒ කියන්නේ විස්තර දාන්නම්. පොඩ්ඩක් try එකක් දෙන්නම් මම.